ගිය සතියේ කතා කරමින් හිටියේ ආයෝජන කළමනාකරණය කියලා පාඩම නේද? කිව්වා ආයෝජන කලබක් කියලා කිව්වේ පුවත්කම් පන්තින් කීපයක එකතුවට කිව්වා අපි ආයෝජන කලබක් කියලා. එතකොට ආයෝජන කලබක අරමුණ උනේ අපිට අවදානම අඩු කරගන්න ඉගෙන ගත්ත අවදානම කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා. ඒක තමයි පද්ධතික අවදානම සහ පද්ධතික නොවන අවදානම හැටියට. පද්ධතික අවදානම කියලා කිව්වේ සියලුම ආයතන වලට හෝ කර්මාන්ත වලට පොදුවේ බලපාන අවදානම වලට අපි කියවා පද්ධතික අවදානම කියලා. එතකොට විවිධාංගීකරණය නැත්නම් වත්කම් විවිධ වත්කම් පන්තිවල මුදල් ආයෝජනය කිරීම මගින් පද්ධතික අවදානම අඩු කරගන්න බෑ කියලාත් අපි ඉගෙන ගත්තා. පද්ධතික අවදානම අඩු කරගන්න පුළුවන් වෙන්නේ අපි ඉගෙන ගත්ත ව්‍යුත්කරණ උපකරණ වගේ දේවල් භාවිතා කරලා හෙජින් නැත්නම් ආරක්ෂණය නැත්නම් ඉදිරි රැකුම කිරීම මගින් තමයි පද්ධතික අවදානම අඩු කරගන්න පුළුවන් වෙන්නේ. ඊට අපි ඉගෙන ගත්තා පද්ධතික නොවන අවදානම පද්ධතික නොවන අවදානම කියලා කිව්වේ කර්මාන්තයකට හෝ එක් ආයතනයක විතරක් බලපාන අවදානම. උදාහරණයක් හැටියට සේක වැඩ වර්ජනයක් සිදු වුණොත් ඒ ආයතන විතරයි බලපාන්නේ. නැත්නම් කිසියම් කර්මාන්ත ශාලාවක් ගත්තොත් එහි යන්ත්‍ර සූත්‍ර බිඳ වැටීමක් සිදු වුණොත් ඒකත් බලපාන්නේ ආයතනයට විතරයි. නැත්නම් හිතමු ස්වභාවික විපතක් වුණා කියලා ගම් වතුරක් වගේ. එතකොට ඒකත් බලපාන්නේ අදාළ පැත්තේ තියෙන ඒවාට විතරයි. නිසා ඒ වගේ අවදානම් වල තමයි අපි පද්ධතික නොවන අවදානම් කියලා කිව්වේ. ඒතර මේ පද්ධතික නොවන අවදානම් කියන එක අපි කිව්වා විවිධාංගීකරණය මගින් අඩු කරගන්න පුළුවන් කියලා. අපි දැන් අන්තිමට ඉගෙන ගත්ත ප්‍රස්තාරයකොත් නෙමෙයි ප්‍රස්තාරය මතක ඇති. ඒතකොට මේ ප්‍රස්තාරය ගත්තොත් මේ අක්ෂරයෙන් පෙන්වන්නේ අපි වත්කම් පන්තින් ප්‍රමාණය වැඩි වෙන පැත්ත තමයි තියෙන්නේ. මේ තමයි අවදානම පේන ඇති. පද්ධතික නොවන අවදානම කියන එක වත්කම් පන්තින් ප්‍රමාණය වැඩි වෙන එන්න අඩු වෙලා යනවා. නමුත් පද්ධතික අවදානම කියන එක වත්කම් පන්තින් වැඩි වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ මට්ටමේම තියෙනවා. ඒතර මේක තමයි අපි ඉගෙන ගත්තේ. ඒතර ගියේ අන්තිමට තිබ්බ එක්සෑම් පේපර් එක ගත්තොත් අහුව ප්‍රශ්නයක් විවිධාංගීකරණයේ අරමුණ මොකක්ද කියලා. විවිධාංගීකරණයේ අරමුණ තමයි පද්ධතික නොවන අවදානම අඩු කර ගැනීම. නමුත් එක්සෑම් එකේ අවදානම අඩු කර ගැනීම කියලා ලියලා තිබ්බත් ලකුණු දෙකක් දුන්නා. නමුත් හරිම උත්තරේ තමයි පද්ධතික නොවන අවදානම අඩු කර ගැනීම කියලා. එච්චරයි බලාපොරොත්තු වෙන සමහරු ඒ වගේ ප්‍රශ්නයකට ලකුණු දෙකක ප්‍රශ්නයක් වුණත් පිටු භාගයක් විතර ලියපුවාත් හිටියා. එහෙම ලියීමේ අවශ්‍යතාවයක් නැහැ. කෙටි උත්තර තමයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ ඔකට ස්ක්‍රීන් එක පේනවා ඇති white board එක පේන්නේ නැත්නම් කියන්න. අද පාඩමට ගියොත් ඉතින් ඉස්සරහට කතා කරමු. අපි කතා කරමින් හිටියේ විවිධාංගීකරණය කියලා අපේ වත්කම් පන්තින් කීපයක මුදල් ආයෝජනය කිරීම. මේ ප්‍රසන්ටේෂන් එකට ගියොත් ඉගෙන ගත්ත පද්ධතික අවදානම් පද්ධතික නොවන අවදානම් මේ ප්‍රස්තාරයත් අපි ඉගෙන ගත්තා. ඊළඟට බලමු විවිධාංගීකරණය කියන්නේ මොකක්ද කියලා. ස්ලයිඩ් එක පේන්නේ නැත්නම් කියන්න. මම හිතනවා හැමෝටම පේනවා ඇති කියලා. විවිධාංගීකරණය කියලා කියන්නේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ විවිධ වත්කම් පන්තින් වල මුදල් ආයෝජනය කිරීම තමයි විවිධාංගීකරණය කියලා කියන්නේ. ඒතර මේ වත්කම් පන්තින් වල මුදල් ආයෝජනය කරද්දී වත්කම් අතර තියෙන සහසම්බන්ධතාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සහසම්බන්ධතාවය කියලා කිව්වේ correlation කියලා කට්ටිය අහලා ඇති නේද? ඒත් මේ සහසම්බන්ධතාවය කියලා කියන්නේ. white board එකට ගියොත් පිටු මේ පැත්තේ තියෙන එක මේ පැත්තේ තියෙනට A කියන වත්කමේ මිල ගණන් මේ පැත්තේ තියෙනවා B කියන වත්කමේ මිල ගණන්. ඒතර මෙහෙම රේඛාවක් ඇඳුවොත් මොකද කියන්නේ? මේ තියෙන A වත්කමේ මිල ගණන් මේ තියෙන B වත්කමේ මිල ගණන්. එහෙමනම් A වත්කමයි මිල B වත්කමේ මිල ගණන් තමයි මේ තියෙන්නේ. මේ වගේ ධන අනුක්‍රමණයක් සහිත රේඛාවක් තියෙනවා. මේකෙන් කියන්නේ මොකක්ද? මේ වත්කම් දෙකේ තියෙන සම්බන්ධතාවය ගැන මොකක්ද කියන්න පුළුවන්? මේ ප්‍රස්තාරය දැක්කොත්. අදින්නේ හතර දෙනයි නේද? වයින් බෙහෙඳ උත්තර දෙන්න වලදුරන්න කමන්නේ. ප්‍රස්තාරය මොකද්ද පෙන්눔 කරන්නේ? මොකද්ද පෙන්눔 කරන්නේ? මොකද්ද පෙන්눔 කරන්නේ? මම කියන්න.
මේකෙන් පෙන්වුම් කරන්නේ b කියන වත්කමේ මිල ගණන් ඉහළ යනකොට a කියන වත්කමෙත් මිල ගණන් ඉහළ යනවා කියන එක නේද? ඒතර මේකෙන් පෙන්වුම් කරන්නේ ධන සහ සම්බන්ධතාවයක් කියන එක. ධන සහ සම්බන්ධතාවය. මේකෙන් පෙන්වුම් කරන්නේ ධන සහ සම්බන්ධතාවයක් කියන එක. ඊළඟට අපි තව ප්‍රශ්නයක් ගත්තොත් ආයිත් අපි ගමු මේ පැත්තේ තියෙනවා a මේ පැත්තේ තියෙනවා b. ඒතර මේකෙන් කියන්නේ ඍණ අනුක්‍රමණයක් තියෙන්නේ. ඒතර ඒකෙන් පේන ඇති එකක මිල වැඩි වෙනකොට අනිත් එකේ මිල අඩු වෙනවා. ඒතර මේ වගේ වට අපි කියනවා ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන වත්කම් කියලා. ඍණ සහ සම්බන්ධතාවය. දැන් සමහර ඒවා තියෙනවා පිටම ආයෙ ගත්තොත් a b තියෙනවා. රේඛා මේ වගේ. දෙකකින් පෙන්වුම් කරන්නේ මේ වත්කම් දෙක අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ කියන එක. ඒතර මේ වගේ වෙලාවක සහසම්බන්ධතාවය බිඳුවයි ශූන්‍යයි. එහෙනම් මේ සහසම්බන්ධතාවට මේ correlation කියන එක ධන එකත් ඍණ එකත් අතර අගයක් තමයි ගන්න. ඒතර මේ සහසම්බන්ධතාවය ඕනවත්කම් පන්ති දෙකක් අතර සහසම්බන්ධතාවය ධන එකත් සහ ඍණ එකත් අතර ගන්නවා. ධන එකක සහසම්බන්ධතාවයට අපි කියනවා පූර්ණ ධන සහසම්බන්ධතාවය කියලා. ඍණ එකට අපි කියනවා පූර්ණ ඍණ සහසම්බන්ධතාවය කියලා. ඒකත් මතක තියාගන්න. ධන එක කියලා කියන්නේ පූර්ණ ධන සහසම්බන්ධතාවය කියන එක. ඍණ එක කියන්නේ පූර්ණ ඍණ සහසම්බන්ධතාවය කියන එක. එතකොට ධන සහසම්බන්ධතාවය කියලා කිව්වේ එක් වත්කමක මිල ඉහළ යනකොට අනිත් වත්කමෙත් මිල ඉහළ යනවා නම් එහෙමත් නැත්නම් එක් වත්කමක මිල පහළ යනකොට අනිත් වත්කමෙත් මිල ගණන් පහළ යනවා නම් ඒකට අපි කියනවා ධන සහසම්බන්ධතාවය කියලා. ඍණ සහසම්බන්ධතාවය කියලා කියන්නේ එක් වත්කමක මිල ඉහළ යනකොට අනිත් වත්කමේ මිල පහළ යනවා නම් එහෙමත් නැත්නම් එක් වත්කමක මිල පහළ යනකොට අනිත් වත්කමේ මිල ගණන් ඉහළ යනවා නම් ඒකට අපි කියනවා ඍණ සහසම්බන්ධතාවය කියලා. ශූන්‍ය සහසම්බන්ධතාවය කියලා කියන්නේ එක් වත්කමක මිල ගණන් වෙනස් වෙද්දී අනිත් වත්කමේ මිල ගණන් වෙනස් නොවි පවතිනවා නම් ඒකට අපි කියනවා ශූන්‍ය සහසම්බන්ධතාවය කියලා. මේක ගත්තොත් වෙන්නේ නැති b කියන වත්කමේ මිල ගණන් වෙනස් වෙනවා. නමුත් a කියන වත්කමේ මිල ගණන් වෙනස් නොවි ඒ ගැටෙමම තියෙනවා. ඒකට තමයි කියන්නේ ශූන්‍ය සහසම්බන්ධතාවය කියලා. එහෙනම් අපි වත්කම් පන්තියෙන් එකතු කරද්දී මේ සහසම්බන්ධතාවය පැත්තෙන් බැලුවොත් මොන වගේ වත්කම් පන්තියක් එකතු කරොත් අපි අවදානම අඩු වෙයි. පූර්ණ ධන සහසම්බන්ධතාවයක් තියෙන වත්කම් එකතු කරොත් අපේ අවදානම අඩු වෙනවද? මේ ප්‍රශ්නයක් ඇහුවොත් මොකද උත්තරේ? පූර්ණ ධන සහසම්බන්ධතාවයක් තියෙන වත්කම් දෙකක් එකතු කරොත් අපේ අවදානම අඩු වෙනවා. නෑ සර්. අඩු වෙන්නේ නැහැ. ඇයි? එකක් වැඩි අනිත් එකත් වැඩි වෙනවා. බැරි වෙලාවත් අඩු වුණොත් අනිත් එකෙත් මිල ගණන් උඩ වෙලා නේද? ඒ කියන්නේ එකකින් පාඩු වුණොත් අනිත් එකෙත් පාඩු සිද්ධ වෙනවා. එකක් ලාභ ලබද්දී අනිත් එකත් ලාභ ලබනවා. පාඩු ලබද්දී දෙකෙම පාඩු වෙන්න පුළුවන්. එහෙනම් මේ වගේ ඒවා වත්කම් පන්තියක් හදනකොට එකතු කරොත් අපිට අර අපේ අරමුණ ඉටු වෙන්නේ නැහැ. එහෙනම් මේ වගේ ඒවා අපි එකතු කරන්නේ නැහැ වත්කම් පන්තියක් නැත්නම් ආයෝජන කලබක් හදනකොට. අපි එකතු කරන්න ඕනේ මෙන්න මේ වගේ ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන වත්කම්. ඇයි එහෙම කරන්නේ? ඒතර එක වත්කමකින් පාඩු ලැබුවත් අනිත් වත්කමේ ලාභයෙන් අපි අර පාඩුව ආවරණය කරගන්න පුළුවන් නිසා. අපි වත්කම් පන්තින් එකතු කරද්දී ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන වත්කම් පන්තින් තමයි එකතු කරන්න ඕනේ. මේ correlation කියලා අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා. මේක මම හිතන්නේ අපි ඉගෙන ගත්තා. ඕලෙල් පන්ති වගේ ඉගෙන ගත්තා නේද? මම සමීකරණය කිව්වොත් correlation සමීකරණය තමයි x ඍණ x බාවල වර්ගය y ඍණ y බාවල වර්ගය බෙදීම n ඍණ 1. මේකේ වර්ගමූලය. මේක තමයි සහසම්බන්ධතාවය සමීකරණය. මේක එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. මම නිකන් කිව්වේ කොයිලාවකත් එක්සෑම් එකේ සහසම්බන්ධතාව හොයන්න වෙන්නේ නැහැ. මේක ස්ටැටිස්ටික් පාඩමක් නොවන නිසා ස්ටැටිස්ටික් වල වට ඉගෙන ගන්න. ඉතින් මම පොඩ්ඩක් මතක් වෙන තමයි මේ සමීකරණය ලිව්වේ. නමුත් අපිට වැදගත්ම දේ තමයි පාඩමේදී කිසිම වෙලාවකවත් ආයෝජන කරනවක් හදද්දී ධන සහ සම්බන්ධතාවයක් තියෙන වත්කම් එකතු කරන්න එපා. අපි එකතු කරන්න ඕනේ ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන වත්කම් විතරයි. ඒක මතක තියාගන්න. ඉතින් සහ සම්බන්ධතාවයට ඇත්ත. අය අපේ ප්‍රසන්ටේෂන් එකට ගියොත් එහෙනම් විවිධාංගීකරණයෙන් අපි කරන්නේ මොකක්ද? ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන වත්කම් එකතු කිරීම. කිසිම වෙලාවකවත් ධන සහ සම්බන්ධතාව තියෙන වත්කම් එකතු කරන්න එපා. එහෙම කරොත් අපේ අර පද්ධතික නොවන අවදානම අඩු කරගන්න බෑ. ඊළඟට වැදගත්ම දේ තමයි මම ඉදත් කිව්වා මූල්‍ය කළමනාකරණයේදී ෆයිනෑන්ස් වල
හැමතැනම අපි අවදානම ගැන කතා කරනවානේ. මේ අවදානම අපි ගණනය කරන්නේ සම්මත අපගමනයෙන්. එකත් මතක තියාගන්න ෆයිනෑන්ස් වල අවදානම ගණනය කරන්නේ සම්මත අපගමනයෙන්. ගමනය භාවිතා කළ තමයි අවදානම ගණනය කරන්නේ. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියලා. ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. මේක අපි කෙටියෙන් හඳුන්වනවා ඉංග්‍රීසි මේ රෝ කියන ලකුණෙන් අපි හඳුන්වන්නේ සම්මත අපගමනය. ඒතර සම්මත අපගමනය නැත්නම් රෝ කියලා කියන්නේ විචලතාවයේ වර්ගමූලයට. විචලතාවයේ වර්ගමූලයට. විචලතාවය කියලා කියන්නේ රෝ වල වර්ගය. මේකේ වර්ගමූලය ගත්තොත් මේකට තමයි සම්මත අපගමනය කියලා කියන්නේ. විචලතාවයේ වර්ගමූලය ගත්තොත් ඒකට තමයි අපි සම්මත අපගමනය කියලා කියන්නේ. සම්මත අපගමනය අපි ගිය සතියේත් අපි කතා කරා. මම පොඩ්ඩක් මතක් කරොත් අය අපි ප්‍රස්තාරයක් යන්දොත් සම්මත අපගමනයේ සමීකරණය තමයි එකත් එක්සෑම් එකට වැදගත් වෙන්නේ නැහැ. මම පොඩ්ඩක් මතක් වෙන විතරයි කරන්නේ. x ඍණ x බව x ඍණ x බාවල වර්ගය බෙදීම n ඍණ 1 වර්ගමූලය ගත්තොත් මේකට තමයි සම්මත අපගමනය කියලා කියන්නේ. එතන x බා කියලා කිව්වේ මධ්‍යනයට. මධ්‍යනය අහලා ඇති නේද? මධ්‍යනය කොහොමද? සිග්මා x බෙදීම n වලින් නේද? මේ ස්ටැටිස්ටික් පාඩමක් වගේ නේද? ගණන් ගන්න එපා. ඔය එක්සෑම් එකට අහන්නේ මම තමයි මධ්‍යනය හොයන්නේ. අපි ඒ දවස්වල ඕලෙවල් පන්තියේ මේ ගණන් හදද්දි කල්පනා කරන්නේ දැන් අපි මේවා හොයන්නේ කියලා. අපි දැනන් හිටියේ නෑ මේවා භාවිතා වෙන්නේ කොහෙද කියලා. නමුත් දැන් තේරෙන්නේ නැති ඇයි මේවා අපි ඉගෙන ගත්තේ කියලා නේද? මේවා අපි ඉගෙන ගත්තේ ෆයිනෑන්ස් වල ඉතින් මේවා භාවිතා වෙන නිසා. කොමර්ස් කරාම මැත්ස් වලින් බේරෙන්න බෑ ඇත්තට. කොමර්ස් කරොත් මැත්ස් දැනගත යුතුමයි. ඒක කොමර්ස් වලින් ඉස්සරහට යන්න බෑ. විශේෂයෙන්ම ෆයිනෑන්ස් වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් මැත්ස් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඒ නිසා තමයි අපි ගොඩක් ප්‍රොෆෙෂනල් කෝස් ගත්තොත් CFA FRM වගේ ෆයිනෑන්ස් වලට සම්බන්ධ ප්‍රොෆෙෂනල් කෝසස් ගත්තොත් වැඩිපුරම පාස් වෙන්නේ කොමර්ස් කරපු අය නෙවෙයි ඉංජිනේරින් සබ්ජෙක්ට් කරපු මැත්ස් කරපු අය තමයි පාස් වෙන්නේ. ඒක තමයි මැත්ස් ගොඩක් තියෙන නිසා. කමන්නේ. ඒතර මේකෙන් පෙන්눔 කරන්නේ සම්මත අපගමනයෙන් පෙන්눔 කරන්නේ මධ්‍යන රේඛාවේ සිට දත්ත කොච්චර විසිරීලා තියෙනවද කියන එක. මම තන එක දවසක් මම පෙන්නුවා මේක. අපි කියමු මේ ඒ කියන වත්කම මේ අපි කාලය මේ අපි මිල ගණන් ගමු. මේ කාලය මේ පැත්තේ මිල ගණන්. ඒතර මේ වත්කම ගත්තොත් මිල ගණන් මේ විදිහට තියෙනවා. මධ්‍යන රේඛාව ටිකක් ආසන්නයෙන් තියෙනවා මිල ගණන්. අපි v කියන වත්කම ගත්තොත් ඒකේ මිල ගණන් තියෙන මේ විදිහට. ගොඩක් විසිරිලා. මේ තමයි මධ්‍යන රේඛාව. මේ එකක් ගත්තොත් මේ තමයි අපි x කියලා කිව්වේ. පේන ඇති මේ කියන වත්කමෙන් ගත්තොත් වත්කම් වල මිල ගණන් තියෙන්නේ මධ්‍යන රේඛාව වටේ නේද? ආසන්න වශයෙන් තියෙන්නේ. නමුත් b කියන වත්කමෙන් ගත්තොත් අනිත් මිල ගණන් තියෙන්නේ මධ්‍යන රේඛාවට වඩා ගොඩාක් ඈතින් නේද සමහර වෙලාවට. එහෙමනම් මේ දෙක ගත්තොත් වැඩිම සම්මත අපගමනයක් තියෙනවනේ මොකේද? ඒද b? b වල a වලද b වලද වැඩිම සම්මත අපගමනයක් තියෙන්නේ? රූපේ දිහා බැලුවම. මොකෙද තියෙන්නේ? b වල. එහෙනම් b වල සම්මත අපගමනය වැඩි කියන්නේ මෙන්න මේ වත්කමේ අවදානම වැඩි කියන එක. මතක තියාගන්න අපි සම්මත අපගමනයෙන් තමයි අවදානම මනින්නේ. එමනම් සම්මත අපගමනය වැඩි කියන්නේ අදාළ වත්කමේ අවදානම වැඩි කියන එක. ගණන් හදන්න ඉන්නේ නැහැ. මේ ප්‍රස්තාර දෙක ඔලිය තියාගන්න. සම්මත අපගමනය වැඩි කියලා කියන්නේ ඕන වත්කමක අවදානම වැඩි කියන එක. හරි. ඒ වගේ මතක තියාගන්න හැබැයි higher the risk higher the return කියලා අහලා තියෙනවා නේද? අවදානම වැඩි නම් ප්‍රතිලාභයත් වැඩි. ඔලිය තියාගන්න. අවදානම් බාර ගන්න පුළුවන් නම් වැඩි ප්‍රතිලාභයක් සමහර විට ලබන්නත් පුළුවන්. එහෙම ප්‍රතිලාභ ලබන්න ගිහිල්ලා වැඩිපුර පාඩු සිද්ධ වෙන්නත් පුළුවන්. ඒකත් ඔලිය තියාගන්න. උදාහරණයක් ගත්තොත් ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුළුවන් බොන්ඩ්ස් වල මේක නිකන් බොන්ඩ් එකක් වගේ. බොන්ඩ් එකක් ගත්තොත් අපි ඉගෙන ගත්තා අනාගත මුදල් ප්‍රවාහය නිශ්චිතයි. ඒ නිසා වර්තින අවදානම හරිම අඩුයි බැඳුම් කරයක් ගත්තොත්. නමුත් අපි කොටස් ගත්තොත්
සමහර කාලවල කොටස් මිල ගණන් විශාල ලෙස ඉහළ යනවා. සමහර කාලවල මිල ගණන් විශාල ලෙස පහළ යනවා නේද? මේ ඉතින් විශාල ලෙස ඉහළ යනවා කාලයක විශාල ලෙස පහළ යනවා. ඒ ඉතින් කොටස් වල ආයෝජනය කරොත් අනාගත මුදල් ප්‍රවාහය නිශ්චිත නැති නිසා විශාල අවදානමකට අපි මුහුණ දෙනවා කොටස් වල ආයෝජනය කරොත් බොන්ඩ්ස් වලට සාපේක්ෂව. ඒතර මේ A කියන වත්කම විදිහට උදාහරණයක් ගන්න පුළුවන් බොන්ඩයක් හැටියට. මේ B කියන වත්කම අපිට උදාහරණයකට ගන්න පුළුවන් කොටස් හැටියට. නිසා අවදානම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අවදානම් බාර ගන්න පුළුවන් නම් පරිපූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. උදාහරණ තමයි කොටස්. කොටස් මිල ගණන් වැඩි වෙනකොට ශීඝ්‍ර ලෙස වැඩි වෙනවා. ඒතර විශාල වශයෙන් ලාභ ලබන්න පුළුවන්. නමුත් බැඳුම් කර කියන ඒවා මිල ගණන් විශාල වශයෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අවදානම අඩුයි. අවදානම අඩුයි කියන්නේ ප්‍රතිලාභයත් අඩුයි බැඳුම් කරලා ගත්තොත්. හරි. ආයෙත් අපේ ප්‍රසන්ටේෂන් එකට ගියොත් එවනම් විවිධාංගීකරණයෙන් බලාපොරොත්තු වෙන්නේ අවදානම අඩු කරගන්න. අවදානම් වෙන්නේ සම්මත අපගමනයෙන්. විවිධාංගීකරණය කරද්දී ඍණ සහ සම්බන්ධතාව තිනවත්කම් එකතු කරන්න ඕනේ. එහෙම කරොත් අපිට අවදානම අඩු කරගන්න පුළුවන්. ඊළඟට කියනවා නූතන ආයෝජන කළඹ න්‍යාය කියන්නේ මොකක්ද කියන එක. නූතන ආයෝජන කළඹ කියලා කියන්නේ අපි වත්කම් තනියෙන් ගත්තට වඩා වත්කම් එකතු කරාට පස්සේ එහි තියෙන අවදානම අඩුයි කියන එක තමයි මේකෙන් කියන්නේ. අපි ගණන් හදලා බලමු කොහොමද අවදානම අඩු වෙන්නේ කියලා වත්කම් පන්තියෙන් එකතු කරාම. නූතන ආයෝජන කළඹ න්‍යායයෙන් කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ නූතන ආයෝජන කළඹෙන් කියන්නේ අපිට ප්‍රතිලාභය නිශ්චිත නම් අවදානම අඩු කරගන්න ඕනේ. අවදානම නිශ්චිත නම් ප්‍රතිලාභය උපරිම කරගන්න. ඒකට තමයි නූතන ආයෝජන කළඹ න්‍යාය කියලා කියන්නේ. නූතන ආයෝජන කළඹ න්‍යායයෙන් කරන්නේ අවදානම අඩු කර ගැනීම සඳහා ඍණ සහ සම්බන්ධ ආයතනවත්කම් එකතු කරන එක. එහෙම කරොත් තමයි නූතන ආයෝජන කළඹ න්‍යායට අනුව අපේ දුන්න අවදානමට ප්‍රතිලාභය වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. නූතන ආයෝජන කළඹ න්‍යාය ගත්තොත් උපකල්පන කීපයක් තියෙනවා. වත්කම් වල ප්‍රතිලාභ බෙදා හැරීම සාමාන්‍ය බෙදා හැරීමක් කියලා කියනවා. පොඩ්ඩක් ස්ටැටිස්ටික් වල එන කැලලා මම දන්නේ නැහැ ස්ටැටිස්ටික් වල ඉගෙන ගත්තද කියලා. normal distribution කියලා ඉගෙන ගත්තද? එහෙනම් ඉගෙන ගත්තද? normal distribution කියලා ඉගෙන ගත්තද? නැත්ද? normal distribution කියන්නේ මෙන්න මේ වගේ එකක්. බෙල් හැඩේ වක්‍රයක්. මේ ගත්තොත් මේ පැත්තේ 50ක් තියෙනවා මේ පැත්තේ 50ක් තියෙනවා. කියන්නේ මිල ඉහළ යෑමේ සම්භාවිතාවය 50යි මිල ඉහළ යෑමේ මිල පහළ යෑමේ සම්භාවිතාවය 50යි කියන්නේ. ඒත් මේ වගේ එකට තමයි ප්‍රමත වක්‍රයක් නැත්නම් සාමාන්‍ය බෙදා හැරීමක් කියලා. මේකට අපි කියන ප්‍රමත වක්‍රය කියලා. ස්ටැටිස්ටික් ප්‍රමත වක්‍රය කියලා. ඉංග්‍රීසියෙන් කියන normal distribution. එහෙනම් අපේ උපකල්පනය තමයි නූතන ආයෝජන කළඹ න්‍යායේ වත්කම් වල ප්‍රතිලාභ බෙදා හැරීම මෙන්න මේ ප්‍රමත වක්‍රයක හැඩය ගන්නවා කියන එක. ඒකින් කියන්නේ වත්කමක ධන ප්‍රතිලාභ ලබා ගැනීමට 50ක අවස්ථාවකුත් ඍණ ප්‍රතිලාභ ලබා ගැනීමට 50ක අවස්ථාවකුත් තියෙනවා කියන එක තමයි ප්‍රමත වක්‍රයෙන් කියන්නේ. ඒ ටික දැනගත්තාම ඇති. ගොඩක් වෙලාවට අහන්නේ නූතන ආයෝජන කළඹ න්‍යායේ තියෙන උපකල්පන මොනවද කියලා එකක් තමයි මම කිව්ව විදිහට වත්කම් වල ප්‍රතිලාභ සාමාන්‍ය බෙදා හැරීමක හැඩය ගන්නවා කියන එක. ඊළඟට කියනවා අවදානම ප්‍රතිලාභයේ සම්මත අපගමන ලෙස නිර්වචනය කරන අපි ඉගෙන ගත්ත අවදානම ඉන්නේ සම්මත අපගමනයෙන් කියලා ඒකත් උපකල්පනයක්. ඊළඟට කියනවා වත්කම් වල කියන්නේ ආයෝජන කළඹක් කියලා කියන්නේ වත්කම් වල බරිත එකතුවක් කියලා. මොකද්ද බරිත එකතුව කියන්නේ පස්සේ බලමු ගානකින්. ඊළඟට කියනවා පූර්ණ ධන සහ සම්බන්ධතාවක් නෙමෙයි වත්කම් එකතු කරනවා කියලා අපි ඉගෙන ගත්තා නේද? ධන සහ සම්බන්ධතාවක් තියෙන වත්කම් එකතු කරාට අපේ අවදානම අඩු වෙන්නේ නැහැ. අපි ආයෝජන කළඹ උපකල්පනය තමයි ධන සහ සම්බන්ධතාවක් නැමැති වත්කම් එකතු කරනවා කියන එක. ඊළඟට කියනවා නූතන ආයෝජන කළඹ න්‍යාය මගින් විචලතාවය අඩු කරනවා කියලා. විචලතාවය කියලා කිව්වේ සම්මත අපගමනයේ වර්ගයට නේද? නිසා එතන කියන්නේ අවදානම අඩු කරනවා කියන එක තමයි එකකින් කියන්නේ. ඒ වගේම ආයෝජකයන් තාර්කිකයි කියලා කියනවා. ඒ වගේම වෙළඳපොළ වල කාර්යක්ෂමයි කියලාත් කියනවා. ආයෝජකයන් තාර්කිකයි කියලා කියන්නේ ආයෝජක තීරණය ගද්දී හැමතිස්සෙම එයාගේ ප්‍රතිලාභ සහ අවදානම් ගැන සලකලා බලලා දැනුවත්ව හොඳ තීරණ ගන්නවා කියන එක තමයි ආයෝජකයන් තාර්කිකයි කියලා කියන්නේ. ඒ වගේම වෙළඳපොළ කාර්යක්ෂමයි කියලා කියන්නේ වෙළඳපොළේ මිල ගණන් කියන්නේ වෙළඳපොළේ මිල ගණන් සැකසීලා තියෙන වෙළඳපොළේ තියෙන තොරතුරු වලට අනුව. ඒ තොරතුරුක් තියෙනවා නම් ඒ තොරතුරු අනුව වෙළඳපොළේ මිල ගණන් ඔටෝමැටිකලි හැදෙනවා කියන එක තමයි වෙළඳපොළ වල කාර්යක්ෂමයි කියලා කියකේ තේරුම.
ඒතර මේ උපකල්පන මත තමයි නූතන ආයෝජන කළඹ න්‍යාය හැදිලා තියෙන්නේ. මේකට දෙන විවේචන තමයි අපි කිව්වා මූල්‍ය වත්කම් වල ප්‍රතිලාභය වගේ ප්‍රමත වක්‍රයක් ගන්නවා කියලා. නමුත් ප්‍රායෝගික ලෝකේ ගත්තොත් මෙහෙම ප්‍රමත වක්‍රය මෙහෙම හැඩයක් වෙන්න පුළුවන්. මෙහෙම හැඩ ගන්න පුළුවන්. මේ වගේ ප්‍රමත වක්‍රයක හැඩය ගන්නේ නැහැ ඇත්ත ලෝකේ ගත්තොත්. ඇත්ත වත්කමක ප්‍රතිලාභ බෙදාහැරීමක් ගත්තොත් මෙන්න මේ වගේ හැඩ තමයි ගන්න. මේකේ 50-50 වක්‍ර දකින්න බෑ ප්‍රායෝගික ලෝකේ. ඒක විවේචනයක්. ඊළඟට විවේචන තමයි ආයෝජකයන් තාර්කික නොවන සමහරට ආයෝජකයෝ තාර්කික තීරණ ගන්නේ නැහැ. වගේම වෙළඳ පොළවල් අකාර්යක්ෂමයි. උදාහරණයක් ගත්තොත් ලංකාව වගේ රටක් ගත්තොත් දියුණු වෙමින් පවතින රටවල් වල තියෙන වෙළඳ පොළවල් අකාර්යක්ෂමයි. කාර්යක්ෂම නැහැ. ඒවා තමයි මේකේ තියෙන විවේචන. ඊට බලමු වත්කම් වෙන් කිරීම කියලා කියන්නේ මොකක්ද කියලා. ඊට කලින් බලමු වත්කම් පන්තියක් කියන්නේ මොකක්ද කියලා. වත්කම් පන්තියක් කියලා කියන්නේ සමාන ලක්ෂණ ගුණාංග සහ අවදානම් ප්‍රතිලාභ සම්බන්ධ සහිත වත්කම්. කියන්නේ සමාන ලක්ෂණ සහ ගුණාංග සහිත වත්කම් ටික එකතු කරොත් ඒකට තමයි වත්කම් පන්තියක් කියලා කියන්නේ. උදාහරණයක් කියලා ගත්තොත් කොටස් කියන එක වත්කම් පන්තියක්. මොකද ඒවා තියෙන ලක්ෂණ ගුණාංග සමානයි නේද? වගේම බැඳුම් කරගත්තොත් ඒවා එක වත්කම් පන්තියක්. ඒ වගේම ඉඩ කඩම් ගත්තොත් රියල් ස්ටේට් ගත්තොත් ඒකත් එක වත්කම් පන්තියක්. ඒ වගේම මුදල් ගත්තොත් ඒකත් එක වත්කම් පන්තියක්. ඒතර ඒ වගේ එකතු කරලා ගත්තොත් ඒකට තමයි වත්කම් පන්තියක් කියලා කියන්නේ. වත්කම් වෙන් කිරීම කියලා කියන්නේ අපි ළඟ තියෙන මුදල් මේ වත්කම් පන්තින් වල බෙදා හැරියොත් ඒකට තමයි වත්කම් වෙන් කිරීම කියලා කියන්නේ. වත්කම් වෙන් කිරීමේ අරමුණ තමයි විවිධාංගීකරණය කිරීම. විවිධාංගීකරණයෙන් අරමුණ තමයි අවදානම අඩු කර ගැනීම. වත්කම් වෙන් කිරීමේ අරමුණ තමයි අපේ තියෙන අවදානම අඩු කර ගැනීම. අඩු වෙන්නේ මොකද්ද? වත්කම් පන්තින වල වෙන් කරොත් මතක තියාගන්න පද්ධතික නොවන අවදානම තමයි අඩු වෙන්නේ නේද? එහෙනම් වත්කම් වෙන් කිරීමේ අරමුණ තමයි පද්ධතික නොවන අවදානම අඩු කර ගැනීම. ඊළඟට අපි වත්කම් වල මුදල් වෙන් කරද්දී අපි බලන්න ඕනේ අවදානම් දැරීමට තියෙන කැමැත්ත. සමහර ආයෝජකයෝ ඉන්නවා අවදානම් දරන්න කැමැති. සමහර ආයෝජකයෝ ඉන්නවා අවදානම් දරන්න අකමැති අය නේද? දැන් කවුරු හරි කෙනෙක් මට සල්ලි ගෙනත් දුන්නොත් මගේ සල්ලි මැනේජ් කරලා දෙන්න කියලා කළමනාකරණය කියලා දෙන්න කියලා. දැන් ෆයිනෑන්ස් ඉගෙන ගත්තාම තව දෙයක් තමයි ඔය කටේ දෙන්න පුළුවන් අරමුදල් කළමනාකරුවෙකු වෙන්න පුළුවන්. කියන්නේ ෆන්ඩ් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර ෆන්ඩ් මැනේජර් කෙනෙක් ගාවට කස්ටමර් කෙනෙක් ආවොත් එහෙම ඉස්සලාම් බලන්න ඕනේ කස්ටමර් අවදානම් දරන්න කැමති පුද්ගලයෙක්ද අකමැති පුද්ගලයෙක්ද. සමහර ඒවා ජාන වලින් වෙන දේවල් නේද? සමහරු අවදානම් දරන්න කැමති අය ඉන්නවා, සමහරු ඉන්නවා අවදානම් දරන්න අකමැති අය. මනම් අවදානම් දරන්න අකමැති අය ඉන්නවා නම් ත්‍යාගය ආයෝජන කරන සකසද්දී වැඩිපුර මුදල් ප්‍රමාණයක් දාන්න ඕනේ අවදානම අඩු වත්කම් පන්තින් වල. එහෙනම් අවදානම් දරන්න අකමැති අය ඉන්නවා නම් වැඩි මුදල් ප්‍රමාණයක් දාන්න ඕනේ අවදානම අඩු වත්කම් පන්ති වල. ඒ වගේම අවදානම් දරන්න කැමති අය ඉන්නවා නම් ඒ වගේ වෙලාවදී වැඩි මුදල් ප්‍රමාණයක් දාන්න ඕනේ අවදානමින් වැඩි වත්කම් පන්ති වල. උදාහරණයක් විදිහට අවදානම් දරන්න අකමැති නම් වැඩිපුර මුදල් ප්‍රමාණයක් වෙන්න පුළුවන් බැඳුම් කරවල දාන්න. ඒ වගේම අවදානම් දරන්න කැමති නම් අපිට පුළුවන් වැඩිපුර මුදල් ප්‍රමාණයක් කොටස් වල ආයෝජනය කරන්න. ඒ වගේ අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ ආයෝජකයාගේ අවදානම් දැරීමේ තියෙන කැමැත්ත සහ අකමැත්ත. ඊළඟට බලමු මේ මාකෝවිට්ස් පළම න්‍යාය කියන්නේ මොකක්ද කියලා. හරි. මේක එක්සෑම් එකේ හුව ලකුණු 5ක ප්‍රශ්නයකට මේ අන්තිමට තිබ්බ එක්සෑම් එකේ. කාර්යක්ෂම ආයෝජන කළඹක් කියන්නේ මොකක්ද කියලා. හරිම ලේසියෙන් ලකුණු 5ක් ගන්න තිබ්බ ප්‍රශ්නයක්. හරි. අපි කිව්වා මේකේ මේ පැත්තේ අක්ෂරයෙන් තියෙන ER කියලා. ER කියලා කිව්වේ expected return. ER කියලා කියන අක්ෂරයෙන් කියන්නේ expected return. එහෙම නැත්නම් අපේක්ෂිත ප්‍රතිලාභය තමයි ER කියලා කියන්නේ. expected return එහෙම නැත්නම් අපේක්ෂිත ප්‍රතිලාභය තමයි මේ අක්ෂරයෙන් පෙන්වුම් කරන්නේ. ඊළඟට මේ පැත්තේ තියෙන STD කියන්නේ standard deviation සම්මත අපගමනය. මේ පැත්තෙන් පෙන්වුම් කරන අවදානම්. නම් එක අක්ෂයක ප්‍රතිලාභයක් එක අක්ෂයක අවදානමක් තියෙනවා. එතකොට පේනවා ඇති ආයෝජන කණබවල් තුනක් තියෙනවා. A සහ B A B C කියලා ආයෝජන කණබවල් තුනක් තියෙනවා. දැන් මම ප්‍රේම ප්‍රශ්නයක් අහුවා. ඔයාට මුදල් ආයෝජනය කරන්න පුළුවන් white board එකේ ඇඳොත් මේකම white board එකේ ඇඳොත් මේක
මේ පැත්තේ රිටර්න් එක නැත්නම් ප්‍රතිලාභය තියෙනවා expected return. මේ පැත්තේ තියෙනවා සම්මත අපකව නැත්නම් අවදාන. ඒතර තියෙනවා ආයතන කලබල තුනක්. කරමු. A B C කියලා. ඔයාට මුදල් ආයෝජනය කරන්න යද්දී ආයෝජන කළඹවල් දෙකක් තියෙනවා. අපි C කෙනෙක් පොඩ්ඩකට අමතක කරමුකෝ. A සහ B කියලා ආයෝජන කළඹවල් දෙකක් තියෙනවා. ඔයා මුදල් ආයෝජනය කරන්නේ A වලද B වලද? කල්පනා කරලා කියන්න. C අමතක කරොත් පොඩි වෙලාවකට ඔයා මුදල් ආයෝජනය කරන්න යන වෙලාවක ආයෝජන කළඹවල් දෙකක් තියෙනවා A සහ B කියලා. ඔයා මුදල් ආයෝජනය කරන්නේ A වලද B වලද? A වල. A වල. වෙනත් උත්තර තියෙනවද? A වල වෙන්න හේතුව මොකක්ද? සම්මත අපගමනය අඩුයි. ඔව්. දැන් මේක ගත්තොත් අපි පැත්තෙන් බලුවොත් මේ තමයි සම්මත අපගමනය අපි කියන්නේ මොකද්ද? අවදානම නේද? මෙහෙන් බැලුවොත් පේන්නේ නැති රිටර්න් එක මේ දෙකේම සමානයි නේද? A වලයි B වලයි රිටර්න් එක සමානයි. නමුත් අවදානම මෙතන 10ක් නම් මෙතන 20ක් විතර. අවදානම අතින් ගත්තත් B වල වැඩි නේද? ඇයි එහෙනම් අපි තාර්කික ආයෝජකයෙක් නම් මොකද කරන්නේ? තාර්කික ආයෝජකයෙක් නම් මොකද කරන්න ඕන? ප්‍රතිලාභය නිශ්චිත නම් අවදානම අඩුම ආයෝජන කලම තෝරගන්න ඕනේ නේද? තාර්කික ආයෝජකයෙක් නම් එහෙනම් අපි තෝරගන්නේ මොකද්ද? මේ A කියන එක තමයි තෝරගන්නේ තාර්කික ආයෝජකයෙක් නම්. ඒකයි මම කිව්වේ වෙළඳපොලේ ඉන්න අය තාර්කික වෙන්න ඕනේ. අතාර්කික නම් මොකද වෙන්නේ? සමහරු මේ B කියන එක තෝරගන්න ඉඩ තියෙනවා නේද? එහෙමනම් නූතන ආයෝජන කලම න්‍යාය වැඩ කරන්නේ එහෙම වගේ ඒ වගේ අය වෙළඳපොලේ ඉන්නවනේ. ඒතර නූතන ආයෝජන කලම න්‍යාය කියන්නේ හැමතිස්සෙම වෙළඳපොලේ ඉන්න තාර්කික ආයෝජක. තාර්කික ආයෝජක නම් තෝරගන්නේ මේ A කියන එක. ඇයි A කියන එක තෝරගන්නේ? මේ දෙකේම ගත්තොත් ප්‍රතිලාභය නිශ්චිතයි. නමුත් අවදානම් මතින් ගත්තොත් B වල අවදානම් වැඩි නේද? එහෙම එකම ප්‍රතිලාභය හම්බ වෙනවා නම් ඇයි වැඩි අවදානමක් බාර ගන්න? එහෙම අවශ්‍යතාවයක් නැහැ නේද? මොන අපි තෝරගන්න ඕනේ A කියන ආයෝජන කලම. ඒතර මේකට අපි කියනවා කාර්යක්ෂම ආයෝජන කලම. කාර්යක්ෂම ආයෝජන කලම. ඒ කියන එක B ට සාපේක්ෂව ඒ කියන එක B වලට සාපේක්ෂව කාර්යක්ෂම ආයෝජන කළම. හරි. ඊළඟට බලමු. පොඩ්ඩක් මොකමුද දැන්? අයත් අපි ගමු. මේක A මේක B. දැන් අපි පොඩ්ඩකට A කියන එක අමතක කරමු. දැන් ඔයා සල්ලි ආයෝජනය කරන්න යද්දී වෙළඳපොලේ ආයෝජන කළඹවල් දෙකක් තියෙනවා C සහ B කියලා. ඔයා මොකේද මුදල් ආයෝජනය කරන්නේ? C වල. C වල. ඇයි හේතුව? ප්‍රතිලාභය වැඩි. C ගත්තොත් දැන් විතර රේඛාවෙන් දොත් අවදානම මේ දෙකේම සමානයි නේද? 20ක්. නමුත් ප්‍රතිලාභය අතින් ගත්තොත් B ට සාපේක්ෂව C වල ප්‍රතිලාභය වැඩි. එහෙනම් මේ වගේ ලාකදී තාර්කික ආයෝජකෙක් නා අපි තෝරගන්නේ මෙන්න මේ C කියන එක. එහෙනම් මේක කාර්යක්ෂම ආයෝජන කලබක්. එහෙනම් මේ chart එකට අනුව කිව්වොත් මේ කියන හොඳට බලා ගන්න එක්සෑම් එකේ ප්‍රශ්නයක් මේ කතා කරන්නේ නේද? A B C කියලා ගත්තොත් මෙන්න මේ B කියන එක තමයි අකාර්යක්ෂම ආයෝජන කලම. මේ ආයෝජන කලම කොයිම වෙලාවකවත් තෝරගන්න හොඳ නැහැ. මේ A සහ C කියන ඒවා කාර්යක්ෂම ආයෝජන කලබ. මේ වගේ ආයෝජන කලබ ගොඩක් තියෙන්න පුළුවන් නේද? ඒ කාර්යක්ෂම ආයෝජන කලබ දින රේඛාවක් අඳින්න පුළුවන් නේද? මේකට අපි කියන කාර්යක්ෂම ආයෝජන කලබවල් කියලා. අපි හැමතිස්සෙම මුදල් ආයෝජනය කරන්න ඕනේ මේ කාර්යක්ෂම ආයෝජන කලබවල් වල. ඒ තමයි නූතන ආයෝජන කලම න්‍යායයෙන් කියන්නේ. මම නූතන ආයෝජන කලම න්‍යාය කෙටියෙන් ගත්තොත් කොහොමද අපිට කියන්නේ නිර්වචනය කරන්න පුළුවන්. අවදානම නිශ්චිත නම් වැඩි ප්‍රතිලාභයක් සහිත ආයෝජන කලම තෝරගන්න ඕනේ. එහෙමත් නැත්නම් ප්‍රතිලාභය නිශ්චිත නම් අඩුම අවදානමක් සහිත ආයෝජන කලම තෝරගන්න ඕනේ. ඒක තමයි මාකෝයිට්ස් කලම න්‍යාය. එහෙම නැත්නම් නූතන ආයෝජන කලම න්‍යායයෙන් කියන්නේ. හරි මම හිතනවා මේක දැන් හැමෝටම තේරුණා කියලා. ඊළඟට මේ බලමු ප්‍රතිලාභය හොයන විදිය. මේක එක්සෑම් එකේ ඇහුවා. අන්තිමට තිබ්බ එක්සෑම් එකේ මේකත් ආ ප්‍රශ්නයක්. මේ ඔක්කොම ඊසර් පන්ති කරා. නමුත් දැන් පාස් රේට් එකේ තියෙන 50% වගේ මම බලපේ වෙයි බලමු කොහොමද කියලා දන්නේ හරියටම.
රිටර්න් එක කියන එක රිටර්න් ඉංග්‍රීසියෙන් ලියන්න ලේසි නිසා රිටර්න් නැත්නම් ප්‍රතිලාභය කියන එක රිටර්න් කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් historical return. historical return නැත්නම් ඓතිහාසික ප්‍රතිලාභ. අනිත් එක තමයි expected return කියන්නේ. expected return. මේ දැන් හදන්නේ තනි වත්කමක ප්‍රතිලාභය හොයන විදිය. තනි වත්කමක. තනි වත්කමක නැත්නම් තනි වත්කම් පන්තියක ප්‍රතිලාභය හොයන විදිය. ප්‍රතිලාභය හොයන විදිය. හොඳට මතක මේ හදන්නේ තනි වත්කමක ප්‍රතිලාභය හොයන විදිය. සරේ ප්‍රතිලාභයේ තනි වත්කමක ප්‍රතිලාභය ගත්තොත් හොයන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් historical return අනිත් එක expected return. historical කියන ඓතිහාසික ප්‍රතිලාභය, expected කියන්නේ අපේක්ෂිත ප්‍රතිලාභය. කියන්නේ අනාගතේ ලබන්න පුළුවන් ප්‍රතිලාභයට තමයි expected කියන එක. ඒතර මේ expected කියන එක නිශ්චිතද? හරියටම කියන්න පුළුවන් අපේක්ෂිත ප්‍රතිලාභය? කාටට කියන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ මගේ මේ කොටසේ ආයෝජනය කරොත් මට 10%ක් හම්බෙයි කියලා නිශ්චිතවම කියන්න පුළුවන්? පුළුවන්. අනාගතේ නිශ්චිතවම කියන්න පුළුවන් කාටද? බෑ. එහෙම ඥානයක් අපි කාටවත් නැහැ නේද? අර බුදුහාමුදුරන්ට ඒ ඥානය තිබ්බට අපිට එහෙම ඥානයක් නැහැ නේද? අනාගතේ expected return එක වඩා හරියටම කියන්න බෑ. ඒ නිසා expected return එක හොයද්දී අපි සම්භාවිතාවය භාවිතා කරනවා. සම්භාවිතාවය. මෙතන අපි කතා කරලා සම්භාවිතාවය ප්‍රාර්ථනා වැය කරන පාඩමේ නේද? එක්සෑම් එක ගානක් ඉවරදී අපි සම්භාවිතාවය භාවිතා කළා. ඒතර සම්භාවිතාවය භාවිතා කරන්නේ අනාගතයේ නිශ්චිත නැත්තම්. නිශ්චිත නොවන දෙයක් හොයන්න ගියොත් මේ හැමතැනම අපි සම්භාවිතාවය භාවිතා කරනවා. නමුත් historical return කියන එක නිශ්චිත නැද්ද? දැන්ටමත් වෙලා ඉවරයි. එහෙමනම් ඒ ප්‍රතිලාභේ ආය වෙනස් වෙන්න පුළුවන්? වෙනස් වෙන්න පුළුවන් වෙයි. historical return. ගිය අවුරුද්දේ ප්‍රති රිටර්න් එක. මේක හරියටම අපිට ගණනය කරන්න පුළුවන් ද වෙයිද? 50-50 chance එකක් තියෙනවා. එක්ක හරි එක්ක බෑ. පුළුවන් වෙයි. historical return එක ගත්තොත් නිශ්චිතව ගණනය කරන්න පුළුවන් වෙයි. පුළුවන්. පුළුවන්. අපි දන්නවා නේද? මේක ගත්තොත් නිශ්චිතයි. මේක වෙන එක හරි ලේසියි නේ. නිශ්චිත ප්‍රතිලාභයක් තියෙනවා. එතනදී සම්භාවිතය අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තමයි රිටර්න් එක වෙන සමීකරණය. මේ තනි වත්කමක රිටර්න් එක අපි හොයන්නේ අවසාන වටින again ආරම්භක වටිනාකම අඩු කරලා මොකක් හරි මුදල් ප්‍රවාහයක් තියෙනවනේ එකතු කරලා ඒක බෙදෙනවා ආරම්භක වටිනාකම. මේ උත්තරේ අපි වැඩි කරනවා 100න් ප්‍රතිශතයක් හැටියට හරවන්න ඕන නිසා. EV කියලා කිව්වේ end value කියන්නේ අදාළ වත්කමේ අවසන් වටිනාකම කාල පරිච්ඡේදයේ අවසානයේ තියෙන වටිනාකම තමයි end value කියලා කියන්නේ. අවසන් වටිනාකම BV කිව්වේ beginning of the value beginning value කියන ආරම්භක වටිනාකම CF කියලා කිව්වේ cash flow මුදල් ප්‍රවාහය කියන්නේ ගණනය කරන කාල පරිච්ඡේදයේ හම්බෙච්ච මුදල් ප්‍රවාහයන් උදාහරණයක් විදිහට කොටස් වල ආයෝජනය කරොත් ලාභාංශ බැඳුම් කරලා ආයෝජනය කරොත් සලාක කූපන් ඒ වගේ වල තමයි cash flow කියලා කියන්නේ. කියන්නේ අදාළ ආයෝජන කාලය අතරමැදදී ලැබෙන මුදල් ප්‍රවාහය. බොන්ඩ් එකක් ගත්තොත් අපිට කූපන් හම්බෙනවා, කොටස් ගත්තොත් අපිට ලාභාංශ හම්බෙනවා. මේක තමයි සමීකරණය. මේ තමයි historical return වෙන සමීකරණය. තේරුණාද? තේරුණා නැත්? තේරුණා නේද? එමනම් මේක අපි හරියටම හොයන්න පුළුවන් නිශ්චිතයි. සමීකරණය තමයි EV අඩු කිරීම BV ධන මොකක් හරි cash flow එකක් තියෙනවා නම් ඒන උත්තරේ බෙදන්න ඕනේ beginning value එකකින්. අවසන් වටිනාකමෙන් ආරම්භක වටිනාකම අඩු කරලා ඒකට මුදල් ප්‍රවාහ එකතු කරලා ඒ සම්පූර්ණ උත්තරේ බෙදන්න ඕනේ ආරම්භක වටිනාකම. ඒක තමයි historical return වෙන සමීකරණය.
හරි. දැන් මම මෙහෙම ගානක් කිව්වොත් අපි හිතමු අපි ඩයලොග් වල මුදල් ආයෝජනය කරනවා. මේ ඩයලොග් කියන ෂෙයාර් එකක් මිලදී ගන්නවා කියන්නේ. ඩයලොග් එක ෂෙයාර් මම මිලදී ගන්නවා. මම මිලදී ගත්තා රුපියල් 100ට. වසර අවසානයේ ඩයලොග් ෂෙයාර් එකක මිල ඇවිල්ලා රුපියල් 130යි. මට මේ කාලේ ලාභාංශයක් හම්බුණා රුපියල් 10යි. එහෙමනම් මගේ රිටර්න් එක කීයද? බලන්න බලන්න. විනාඩියක් දෙන්න හදන්න බලන්න. මම ඩයලොග් ෂෙයාර් එකක් ගත්තා රුපියල් 100ට මේ වසර ආරම්භයේදී. වසර අවසානයේ ඩයලොග් ෂෙයාර් එකක මිල රුපියල් 130යි. ඒ වසර තුල මට රුපියල් 10ක ලාභාංශයක් හම්බුණා. එහෙමනම් මේ ඩයලොග් එකේ ආයෝජනය කිරීමෙන් මට ලැබිච්ච ප්‍රතිලාභය කීයද? බලන්න බලන්න. හරි වෙලෙසි. ආරම්භයේම රුපියල් 100ක් ආයෝජනය කරා. වසර අවසානයේ ඩයලොග් වල වටිනාකම රුපියල් 130යි. වසර මැදදී මට රුපියල් 10ක ලාභාංශයක් හම්බුණා. එහෙමනම් මගේ ප්‍රතිලාභය කීයද? හොයන්න බලන්න. විනාඩියක් දෙන්න හරි බලන්න හරි. 30යි. 130යි. 30ද? හැබැයි ගන්න. ඔව්. කීයද? 130යි. 130යි. හරි. වෙනත් උත්තර තියෙනවද බලන්න. මට එක්සෑම් තියෙන දවසක් කිව්වද? එක්සෑම් තියෙන දවසක් දන්නවද? සර් 40යි. 40 තමයි උත්තරේ. හරි. එක්සෑම් තියෙන දවසක් දන්නවද? කවුරුත් දන්නේ නැති දවසක් තමයි. මොකද මට අපේ කලින් සතියේ ක්ලාස් ඉවර කරන්න කියලා කිව්වා. ඒකයි මම අහන්නේ එක්සෑම් තියෙන දවසක් දන්නවද? එහෙම දවසක් නෑ නේද? හරි. කියනම් බලමු උත්තරය ආපු හැටි. එමනම් අවසාන වටිනාකම කීයද? 130යි නේද? රිටර්න් එක දැන් සමීකරණයට ආදේශ කරොත් අවසාන වටිනාකම 130යි. ආරම්භයේ 100ක් තිබ්බා. මොකද අපිට හම්බුණා රුපියල් 10ක ලාභාංශයක් නේද? අතරමැදි මුදල් ප්‍රවාහයක්. එහෙනම් උත්තරේ බෙදන්න ඕනේ ආරම්භක වටිනාකම 100යි. ප්‍රතිශතයක් හැටියට ගන්න මේක 100න් වැඩි කරනවා. එහෙනම් මෙතන 30යි 30 ධන 10 40යි 40 බෙදීම 100 100 කැපිලා නෑ. උත්තරේ 100ට 40. මේ උත්තරය අපිට තේරුණාද? මේ තමයි ඓතිහාසික පිරිවැය නැත්නම් පරණතම පසුගිය කාල පරිච්ඡේදයක රිටර්න් එක හොයන්න කිව්වොත් නැත්නම් මුදල් ප්‍රවාහය නිශ්චිතව දීලා තියෙන වෙලාවක ප්‍රතිලාභ හොයන්න කිව්වොත් මේ තමයි හොයන විදිය. ඒ කිසියම් කාල පරිච්ඡේදයක මුදල් ප්‍රවාහය නිශ්චිතව දන්නවා නම් මේ තමයි ගාන හදන විදිය. ඒතර මේ වගේ ගානක් කියලා තිබ්බා එක්සෑම් එකේ ලකුණු 5ක් දීලා තිබ්බා. හරි. ඊළඟට බලමු එහෙනම් expected return හොයන එක. expected return කියලා කිව්වේ අපේක්ෂිත ප්‍රතිලාභය. අපේක්ෂිත ප්‍රතිලාභය ගත්තොත් තියෙන ප්‍රශ්නේ තමයි ඒක නිශ්චිත නැහැ. ඒකට තියෙන සමීකරණය තමයි අපේක්ෂිත ප්‍රතිලාභය සමානයි බලමු මේකේ notations කොහොමද දීලා තියෙන්නේ කියලා. presentation එකට පොඩ්ඩක් ගියොත් මේ ඉගෙන ගත්තා නේද? ඒකේ වප් සම්භාවිතාව දීලා තියෙනවා. අපි හැමතිස්සෙම මොකද කරන්න ඕනේ? probability එක වැඩි කරන්න ඕනේ අදාළ වටිනාකමෙන්. සම්භාවිතාව වැඩි කරන අදාළ වටිනාකමෙන් ඒ ටික එකතුවර තමයි probability වැඩි කිරීම වටිනාකම. මෙන්න මේ ටික එකතුවර තමයි අපේක්ෂිත ප්‍රතිලාභය කියලා කියන්නේ. අපි මේක උදාහරණයකින් බලමු. තොර තේරෙයි. අපි හිතමු
අයත් මම ඩයලොග් ෂෙයා එකක් ආයෝජනය කරන්න හිතන්නේ. ඒත් ආයෝජනය කරද්දී මම පුරෝගතනය කරාම මට හිතෙනවා ඒ තමයි සම්භාවිතාවයන් ඒ තමයි ප්‍රතිලාභ. මේ පැතලියම ටිකක් හිතමු. මම අපේක්ෂා කරන ප්‍රතිලාභයන් තියෙනවා. අපේක්ෂා කරන ප්‍රතිලාභයන් තියෙනවා. ඒ වගේම මේ ප්‍රතිලාභයට සම්බන්ධ සම්භාවිතාවයක් තියෙනවා. ප්‍රතිලාභ තමයි මම හිතනවා මට 10%ක ප්‍රතිලාභයක් ලබා ගැනීමේ සම්භාවිතාවය 30යි කියලා. ඒ කියන්නේ මම හිතනවා මගේ ප්‍රතිලාභය 10%ක් වීමට 30ක chance එකක් තියෙනවා කියලා. ඒ වගේම මට හිතෙනවා මගේ ප්‍රතිලාභයේ 5%ක් වීමේ සම්භාවිතාවය 40යි කියලා. ඒ වගේම මට හිතෙනවා මගේ ප්‍රතිලාභයේ ඍණ 5ක් වීමේ සම්භාවිතාවය 30යි කියලා. ඒතර මේ වගේ තමයි ගාන දෙන්නේ. අනාගත නිසා අපි නිශ්චිතව දන්නේ නැහැ. එක්ක 10%ක් වෙන්න පුළුවන්, එක්ක 5%ක් වෙන්න පුළුවන්, එක්ක ඍණ 5ක් වෙන්න පුළුවන්. අනාගතේ මේ ඕනම එකක් වෙන්න පුළුවන් නේද? අපි හරියටම දන්නේ නැහැ. නමුත් මට හිතෙනවා ඓතිහාසික තොරතුරු දිහා බැලුවම මට හිතෙනවා 10%ක ප්‍රතිලාභයක් ලබා ගැනීමට 30ක chance එකක් තියෙනවා. ඒ වගේම 5%ක ප්‍රතිලාභයක් ලබා ගැනීමට 40ක chance එකක් තියෙනවා. ඒ වගේම ඍණ 5ක ප්‍රතිලාභයක් ලබා ගැනීමට 30ක chance එකක් තියෙනවා. හොඳට මතක තියාගන්න හැමතිස්සෙම මේ සම්භාවිතාවයන් එකතුව 100%ක් වෙන්නේ. මොනම ගානක එහෙමයි බලන්න අනිවාර්යයෙන්ම සම්භාවිතාවයන් එකතුව 100%ක් වෙන්න ඕනේ. එහෙමනම් මෙහෙම තොරතුරු දීලා තියෙනවා නම් කොහොමද මගේ ප්‍රතිලාභය හොයන්නේ? හරිම ලේසි. මොකද කරන්නේ? දැන් අපේක්ෂිත ප්‍රතිලාභය හොයන්න කිව්වොත් දැන් ප්‍රශ්නේ තමයි ඊළඟ වසරේ ඩයලොග් වල මුදල් ආයෝජනය කිරීමෙන් ලබාගත හැකි අපේක්ෂිත ප්‍රතිලාභය කීයද කියලා අහුවොත් කොහොමද හදන්නේ? කොහොමද වෙන්නේ? අපිට මතක් කරන්න ප්‍රාග්ධන අයවැය කරන පාඩමේදී මේ වගේ ප්‍රශ්නයක් හදුවා. සම්භාවිතාවය දීලා තිබ්බා මුදල් ප්‍රවාහය දීලා තිබ්බා ඒ වෙලාවේ මොකද කරේ මම ඒ වෙලාවේ කිව්වා සම්භාවිතාවය දීලා තියෙන ඕනම තැනක මොකද කරන්න ඕනේ කියලා මොකද අපි කරන්න ඕනේ මොකද අපි කරන්න ඕනේ කාටද කියන්න පුළුවන් මොකද අපි කරන්න ඕනේ කටි නෑ තාම නිදි නෑ නේද නිදි මත නෑ නේද මොකද කරන්න ඕනේ මොකද කරන්නේ මේ අපි සමීකරණය තිබෙනම මෙතන දැන් මැකුවත් නේද කොහෙද කරන්නේ අදාළ සම්භාවිතාවය අදාළ ප්‍රතිලාභයෙන් වැඩි කරන්න තියෙනවා මේක මේකෙන් වැඩි කරන්න මේක මේකෙන් වැඩි කරන්න මේක මේකෙන් වැඩි කරන්න ඒන උත්තරේ එකතුවර තමයි අපේක්ෂිත ප්‍රතිලාභය කියලා කියන්නේ නම් අදාළ ප්‍රතිලාභය ඊට අදාළ සම්භාවිතාවයෙන් වැඩි කරලා එකතු කරන්න තියෙනවා හදන්න බලන්න දැන් එහෙමකට පුළුවන් වෙනවා එහෙනම් ඕනම වෙලාවක සම්භාවිතාවය කොයිම හරි තැනක තියෙනවා නම් අදාළ වටිනාකම ඊට අදාළ සම්භාවිතාවයෙන් වැඩි කරලා එකතු කරන්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් මේ සම්භාවිතාවය දීලා තියෙන්නේ සම්භාවිතාවය දෙන්නේ අපේක්ෂිත ප්‍රතිලාභයක් හොයන තැනක. ඒ අනාගතයේ නිශ්චිත නැති අනාගතයේ නිශ්චිතව කියන්න බැරි නිසා තමයි මේ සම්භාවිතාවය භාවිතා කරන්නේ. ඒත් තමයි සම්භාවිතාවය එකතු හැමතිස්සෙම 100%ක් වෙන්න ඕනේ. වැඩි කළ බලන්න උත්තරේ කීයද දෙන්නේ කියලා. විනාඩියක් දෙන්න. එක්සෑම් එකේදී ගොඩක් වෙලාට දෙන්නේ ප්‍රතිලාභ හොයන්න විතරයි. අවදානම හොයන්න එන ගණන් ඉන්නේ නැහැ. මොකද අවදානම හොයන්නේ කොහමද? සම්මත අපගමනය හොයන්න ඕනේ. සම්මත අපගමනය හොයන එක මේ වගේ ලේසි නෑ. නිසා ගොඩක් වෙලාට එක්සෑම් එකේ සම්මත අපගමනය හොයන්න ඉන්නේ නැහැ. එක්සෑම් එකේ බොහෝ විට හොයන්න ඉන්නේ ප්‍රතිලාභය තමයි. තනිවත්කම සම්බන්ධයෙන් තමයි අපි හොයන්නේ තාම නේද? තාම අපි ආයෝජන කලමකට ආයේ නෑ. අපි තාම මේ හොයන්නේ තනිවත්කමක ප්‍රතිලාභය හොයන විදිය. ඒක ක්‍රම දෙකක් තිබ්බා. එකක් ඓතිහාසික ප්‍රතිලාභය අනිත් එක අපේක්ෂිත ප්‍රතිලාභය. ඒතර ඓතිහාසික පිළිවෙල කියන්නේ දැන්ටමත් ලැබිලා තියෙන ප්‍රතිලාභය. ඒක හරියට නිශ්චිතයි. ඒ නිසා ඒක පහසුවෙන් අපිට ගණනය කරන්න පුළුවන්. නමුත් අපේක්ෂිත ප්‍රතිලාභය කියන එක නිශ්චිත නෑ. ඒ වගේ වෙලාවකදී අපිට සම්භාවිතාවය භාවිතා කරන්න වෙනවා. ඒතර කරන් තියෙන්නේ අදාළ ප්‍රතිලාභය ඊට අදාළ සම්භාවිතාවයෙන් වැඩි කරලා එකතු කරන එක විතරයි. හරි කියන බාර උත්තරේ කීයද කියලා. කීයද උත්තරේ?
කාට හරි තේරුම් නැති කෙනෙක් ඉන්න අහන්න මේ මොකද මේ පාඩම ටිකක් ලේසි නේද? මේ පාඩම වගේ නෙමෙයි. එහෙනම් 110 103න් වැඩි කරන උත්තරේ කීයද? 103යි නේද? 105 140 වැඩි කරොත් උත්තරේ 0.2යි නේද? එහෙනම් පොඩ්ඩක් බලන්න. මම හිතේ ඉදිරි 0.2යි උත්තරේ. සරි උත්තරේ 2යි නේද? 0.2 නේ උත්තරේ 2යි නේද? මම හදාදී වැරදි නම් කියන්නේ. 2යි. මෙතන ගත්තොත් 5 තියෙන එකවත් ඍණ 1.5යි නේද? අන්න උත්තරේ කීයද? මේ ටික එකතු. මේ තමයි අපේක්ෂිත ප්‍රතිලාභය. උත්තරේ 100ට 3.5. හරි තේරුණා නේද උත්තරේ හරියට? මේ තමයි අපේක්ෂිත ප්‍රතිලාභය වෙන විදිහ. ඕනම තැනක සම්භාවිතාවය දීලා තියෙනවා නම් අදාළ ප්‍රතිලාභය සම්භාවිතාවයෙන් වැඩි කරලා ඒ ටික එකතුව ගත්තොත් ඒකට තමයි අපේක්ෂිත ප්‍රතිලාභය කියන්නේ. හරි වෙලේසි ගාන හදා. හරි අපි ආයෙත් අපේ ප්‍රසන්ටේෂන් එකට ගියොත් දැන් දන්නවා තනිවත්කමක ඓතිහාසික ප්‍රතිලාභ හැන්නේ ඒ වගේම අපේක්ෂිත ප්‍රතිලාභ හැන්න ගන්න. පරිවැඩේසි අපේක්ෂිත ප්‍රතිලාභ හැද්දි කාන්තින අදාළ ප්‍රතිලාභය ඊට අදාළ සම්භාවිතාවයෙන් එකතු කරලා සම්භාවිතාවයෙන් වැඩි කරලා එකතු කරන එකයි කරන්න තියෙන්නේ. ඊළඟට බලමු දැන් ආයෝජන කලබක ප්‍රතිලාභය හොයන විදිහ. ඒක තමයි ඊළඟ කොටස. දැන් අපි හොයුවේ තනිවත්කම. දැන් බලමු ආයෝජන කලබක ප්‍රතිලාභය හොයන විදිහ. පෝර්ට්ෆෝලියෝ එක ප්‍රතිලාභය වෙන විදිහ. ඒකත් හරිම ලේසි. පෝර්ට්ෆෝලියෝ එක රිටර්න් එක සමානයි RP කියලා වේ පෝර්ට්ෆෝලියෝ එක weight of A R of RA ධන weight of B RB මේක තමයි සමීකරණය. මේක තව වත්කම් තියෙනවා නම් weight of C into RC. දැන් ආයෝජන කලබක් ගත්තොත් මේක තියෙන විවිධ වත්කම් තියෙනවානේ මේ තියෙන A කියන වත්කම මේ තියෙන B කියන වත්කමේ ප්‍රතිලාභය මේ තියෙන C කියන වත්කමේ ප්‍රතිලාභය. දැන් අපි දන්නවා තනි වත්කමක ප්‍රතිලාභය හොයන්නේ නේද? ක්‍රම දෙකක් අපි ඉගෙන ගත්තානේ. එකක් end value beginning value then cash flow beginning value. මෙහෙම හොයාගන්න පුළුවන් තනි වත්කමක ප්‍රතිලාභය. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් අදාළ රිටර්න් එක වැඩි කරනවා ඊට අදාළ probability එක. මේ ටික එකතු කරලා ප්‍රතිලාභය ගන්න පුළුවන්. අපේක්ෂිත ප්‍රතිලාභය ගන්න පුළුවන් නේද? ඒතර මේ ක්‍රම වලින් ඕනම එකකින් විදිහකට අපිට පුළුවන් මේ RC හොයාගන්න. ඒගොම RB ත් ඒ විදිහටම හොයාගන්න පුළුවන්. RA ත් ඒ විදිහට හොයාගන්න පුළුවන්. ඒ අපි හෙව්වේ තනිවත්කමක ප්‍රතිලාභය. ඊට පස්සේ තනිවත්කම ප්‍රතිලාභය දන්නවා නම් ඊළඟට කරන්න ඕනේ මේ WC කියලා කිව්වේ බර තැබු වගේ C වල බර තැබු වගේ WB කියලා කිව්වේ B වල බර තැබු වගේ WA කියලා කිව්වේ A වල බර තැබු වගේ. ඒ කියන්නේ මුළු ආයෝජනයෙන් අදාළ වත්කමේ ආයෝජනය කරපු කොටසට තමයි මේ weight කියලා කියන්නේ. weight of A කියලා කියන්නේ මුළු ආයෝජනයෙන් A වල ආයෝජනය කරපු කොටසට. weight of B කියන්නේ WB කියලා කිව්වේ weight of W කියලා කිව්වේ weight කියන එක බර තැබු වගේ. weight of B කියලා කිව්වේ B කියන වත්කමේ ආයෝජනය කරලා තියෙන කොටසට. WC කියලා කිව්වේ C කියන වත්කමේ ආයෝජනය කරලා තියෙන කොටසට. එහෙනම් මොකද කරන් තියෙන්නේ? අදාළ වත්කමේ ප්‍රතිලාභය අදාළ වත්කමේ කොටසෙන් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා ආයෝජන කලඹේ ප්‍රතිලාභය. හරිම ලේසි. පොඩි උදාහරණයක් අපි හදමු. අපිට වත්කම් පන්තින් තුනක් තියෙනවා දෙකක් තියෙනවා කියලා අපි කියමු ලේසි. A සහ B කියලා. මේකේ ප්‍රතිලාභයන් දීලා තියෙනවා රිටර්න් A කියන වත්කමේ ප්‍රතිලාභය 15%යි. A කියන වත්කමේ ප්‍රතිලාභය 10%යි. B කියන වත්කමේ ප්‍රතිලාභය 20%යි කියලා දීලා තියෙනවා. වගේම ඉන්වෙස්ට්මන්ට් එක ගත්තොත් A කියන වත්කමේ අපි මිලියන 100ක් දාලා තියෙනවා. ඒ වගේම B කියන වත්කමේ අපි මිලියන 100ක් දාලා තියෙනවා. මිලියන. මෙහෙම දීලා අහනවා
ආයෝජන කළඹේ ප්‍රතිලාභය කීයද කියලා. ආයෝජන කළඹේ ප්‍රතිලාභය කීයද කියලා. දීලා තිනවා A කියන වත්කමේ ප්‍රතිලාභය දීලා තිනවා, B කියන වත්කමේ ප්‍රතිලාභය දීලා තිනවා, A කියන වත්කමේ ආයෝජනය දීලා තිනවා, B කියන වත්කමේ ආයෝජනය දීලා තිනවා. ඒකේම මිලියන 100 බැගින් ආයෝජනය කළා තියෙනවා. එහෙම දීලා අහනවා මේ ආයෝජන කළඹේ මේ ආයෝජන කළඹ කියන්නේ A සහ B කියන වත්කම් දෙක එකතු කරොත් ඒකට අපි කියනවා ආයෝජන කළඹ කියලා. මේ A සහ B වලින් සමන්විත මේ ආයෝජන කළඹේ ප්‍රතිලාභය කීයද කියලා අහන්න. ඊළඟට ටක් ගාලා හදන්න බලන්න. ඉස්සලාම හොයාගන්න අදාළ වත්කමේ ආයෝජනය කළා තියෙන කොටස. ඉතින් එහාට ගණන් හදන්න ලේසි. හදන්න බලන්න. ඒක තුනක් දෙන්න තනියෙන් හදන්න බලන්න. යාගේ වත්කම් 100ක් තිබ්බත් මේ විදිහට තමයි හදන්නේ. අදාළ ප්‍රතිලාභය, අදාළ වත්කමේ ප්‍රතිලාභය, අදාළ ආයෝජනයේ කොටසෙන් වැඩි කරන්න තියෙනවා. ගන්න උත්තරේ කියලාගෙන. 15යි. හරි. එනත් උත්තර තියෙනවා බලන්න. විනාඩියක් දෙන්න අනිත් පැයට කරලා. සමහරවිට මේ සැරේත් එක්සෑම් එකේ අන්තිම එක්සෑම් එකේ මේකෙන් ප්‍රශ්නයක් ආවට සමහර විට ආයි මේ පාඩමෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොකද ගොඩක් අය එක්සෑම් එකේ මේ ප්‍රශ්නේ කරලා තිබ්බේ නැහැ. සමහර විට මේ අවුරුද්දේ මම දන්නේ නැහැ මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණයේ පාඩමින් ලකුණු 20ක ප්‍රශ්නයක් නොඑන්න ඉඩ තියෙනවා. ඒ වගේම ප්‍රාර්ථනා අයවැය කරන පාඩමිනුත් ලකුණු 20ක ප්‍රශ්නයක් එන්නේ නැති වෙන්න පුළුවන්. හේතුව තමයි මේ සැර එක්සෑම් එක ගත්තොත් ඒ ප්‍රශ්න දෙකට හැමෝම වගේ හොඳට උත්තර ලියලා තිබ්බා. ඒ ප්‍රශ්න දෙකකින් විතරක් ගොඩක් අය පාස් වෙලා තිබ්බා. ඒ නිසා සමහර විට ඒ පාඩම් දෙකෙන් ප්‍රශ්න එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ පාඩම් දෙක වෙනුවට එන්න පුළුවන් දේවල් තමයි ප්‍රාර්ථනා අයවැය කරන්නේ. හැමදාම එක්සෑම් එකේ ආපු ප්‍රශ්නයක් තමයි බර තැබූ ප්‍රාර්ථනා පිරිවැය හොයන්න කියපේ. මේ අන්තිමට තිබ්බ එක්සෑම් එකේ එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒ නිසා මට හිතෙනවා මට 70ක් විතර ෂුවර් එකක් තියෙනවා බර තැබූ ප්‍රාර්ථනා පිරිවැය හොයන ප්‍රශ්නයක් එයි කියලා. අපි ඒක තාම කරේ නැහැ. බර තැබූ ප්‍රාර්ථනා පිරිවැය හොයන විදිහ අපි ඒක මේ ක්ලාස් එකේ අන්තිම දවසේ කරමු. මොකද මෙතෙක් කාලේ ඉගෙන ගත්ත ගොඩක් දේවල් එකතු කරලා තමයි ප්‍රශ්නේ අපි හදන්න ඕනේ. ඒ මට හිතෙනවා බර තැබූ ප්‍රාර්ථනා පිරිවැය කියන පාඩමෙන් ලකුණු 20ක ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ වගේම ඊසරේ අන්තිමට තිබ්බ එක්සෑම් එකේ විදේශ විනිමය පාඩමෙන් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. විදේශ විනිමය පාඩමෙනුත් ලකුණු 20ක ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ විදේශ විනිමය පාඩම ගත්තොත් ව්‍යුත්පන්න හා සම්බන්ධ කරලා එන්න පුළුවන් ප්‍රශ්න. කියන්නේ මනාප කිව්සුම්, ඉදිරි කිව්සුම් අපි ඉගෙන ගත්තා නේද? ඒ දෙකත් එක්ක විදේශ විනිමය එකතු කරලා ලකුණු 20ක ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට මේ දවස්වල විදේශ විනිමය ප්‍රශ්නකුත් තියෙනවා නේද? ඔයගොල්ලෝගේ එක්සෑම් පේපර් එක හදන්නේ මේ දවස්වල. මේ දවස්වල අපේ ආර්ථිකයේ තියෙන ප්‍රශ්නයක් තමයි රුපියල අප්‍රමාණී වීම නේද? ඒ හා සම්බන්ධ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. විශේෂයෙන් මේ දවස්වල ලංකාවේ ආර්ථිකයේ වෙන දේවල් ගැන පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒ හා සම්බන්ධ ප්‍රශ්නයක් බොහෝ විට හැදෙන්න ඉඩ තියෙනවා. මොකද මේ දවස්වල දෙවෙනි ප්‍රශ්නයක් නේද? විදේශ සංචිත ලංකාවේ අඩු වෙනවා කියලා කියනවා. ණය ගෙවීමේ ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒ හා සම්බන්ධව කිසියම් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි. ඒතර විදේශ විනිමයෙන් ප්‍රාර්ථනා අයවැය කරන්නේ පාඩමේදී NPV IRR ගානක් එන්නේ නැතුව පරතබෝ ප්‍රාර්ථනා පිරිවැය වෙන ගානක් එන්න පුළුවන්. ඊළඟට වත්කම් වක්කීම් කළමනාකරණය කියන පාඩමක් තියෙනවා. ඒකනොත් ඊසරේ අහපු නැති නිසා ලකුණු 20ක ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකත් අපි ඊළඟට තියෙන පාඩම තමයි ඒක. වත්කම් වක්කීම් කළමනාකරණය ඔය තුනෙන් මට හිතෙනවා ලකුණු 20ක ප්‍රශ්න තුනක් එන්න පුළුවන් කියලා. හරි මම දන්නේ බලමු ඒ දෙක කියලා. ඒ වගේම අපි දැක්ක දෙයක් තමයි කොටස් ඇගීම සම්බන්ධ ප්‍රශ්නයක් කියලා තිබ්බා ගිය සැරේ අන්තිමට තිබ්බ එක්සෑම් එකේ. ඒ ප්‍රශ්නෙට මම පේපර්ස් 200ට ආසන්න ප්‍රමාණයක් බැලුවා. ඒ ප්‍රශ්නේ ඉඳලා තිබ්බේ ළමයි දෙන්නෙක් විතරයි. 200 ළමයි දෙන්නෙක් විතරයි කොටස් ඇගීම සම්බන්ධ ප්‍රශ්නෙට උත්තර දෙලා තිබ්බේ. ඒකත් ඒ නිසා සමහරට ඒ පාඩමෙනුත් නැවත ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. මොකද ගොඩක් විට එක්සෑම් එකේදී අහන්නේ කලින් එක්සෑම්ස් වල
වැඩියෙන් ලකුණු අඩුවෙන් තිබ්බ ප්‍රශ්න නැවත අහන්න ඉඩ තියෙනවා. සමහර පොඩ්ඩක් ක්ලාස් තියෙනවා. හරි. බලන්න කී දෙනෙක් කියලා උත්තරේ මේකට. ඒ වගේම අද දෙන එක්සෑම් එකේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. සමහර මම එක්කෙනෙක් දෙන්නෙක් මම දැක්ක පළවෙනි ප්‍රශ්නේ උත්තර දීලා තිබ්බේ නැහැ. පළවෙනි ප්‍රශ්නේ ලියන්න නැතුව වෙනත් ප්‍රශ්න පහකට ලිව්වත් වැඩක් නැහැ. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ලිවිය යුතුමයි. පළවෙනි ප්‍රශ්නේ ඇතුළුව තව 4කට විතර ලියන්න තියෙනවා. හරි. එහෙමනම් අපි දැන් බලමු කොටස. weights එක. බර තැබුවාගේ. දැන් අපේ මුළු ආයතනය කීයද? මිලියන 200යි නේද? අපේ මුළු ආයතනය ඇවිල්ලා මිලියන 200යි. එහෙමනම් මේ මිලියන 200න් ඒ වල කොච්චරක් ආයෝජනය කරලා තියෙනවද? 200න් 100 කියන්නේ කොච්චරක්ද? 100ට කීයක් ආයෝජනය කරලා තියෙනවද ඒවල? 200න් 100ක් කියන්නේ 150යි නේද? ඒ වගේම B වලත් 150ක් මුදල් ආයෝජනය කරලා තියෙනවා. එහෙනම් අපි ප්‍රතිලාභය ගන්න මොකද කරන්න ඕනේ? ආයෝජනය කරන ප්‍රතිලාභය සමානයි 10 වැඩි කිරීම 150 එකට එකතු කරන්න ඕනේ 120 වැඩි කිරීම 150. මේ ටික එකතු වෙනවා 115. මේ තමයි ආයෝජන කලබේ ප්‍රතිලාභය වෙන්නේ. වෙනදී හරිම ලේසි වන්නේ නේද? අදාළ ප්‍රතිලාභය අදාළ බර තැබුවාගෙන් වැඩි කරන්න තියෙනවා. දැන් අපි දන්නවා ආයෝජන කලබක ප්‍රතිලාභය වෙන හැටි. හරිම ලේසි. තනි වත්කම වල ප්‍රතිලාභය අරගෙන ඒ තනි වත්කමේ ආයෝජනය කරපු කොටසෙන් වැඩි කරන්න තියෙනවා. වැඩි කරලා එකතු කරාම වෙනවා ආයෝජන කලබේ ප්‍රතිලාභය. ඒත් අපේ ප්‍රසන්ටේෂන් එකට ගියොත් දැන් අපි දන්නවා අපේක්ෂිත ප්‍රතිලාභය හොයන්න තනි වත්කමක් ගන්නවා ආයෝජන කලබකක් ගන්නවා. ඊළඟට දැන් බලමු අවදානම ගණනය කරන්නේ කොහොමද කියලා. අපි ඉගෙන ගත්තා අවදානම යන මොකෙන්ද? සම්මත අපගමනයෙන්. මේ තමයි සම්මත විචලතාවයේ වර්ගමූලයට තමයි සම්මත අපගමනය කියන්නේ. මේ තමයි වෙන සමීකරණය එක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එක්සෑම් එකට අවශ්‍ය වෙනවා මේ තියෙන තනි වත්කමක අවදානම හොයන විදිය. මේ තියෙන්නේ තනි වත්කමක අවදානම හොයන විදිය. නමුත් එක්සෑම් එකට වැදගත් වෙන්නේ ආයෝජන කලඹක අවදානම හොයන විදිය. ඒක ටිකක් දිග සමීකරණයක් තියෙනවා. මේ අන්තිමට තිබෙ එක්සෑම් පේපර්ස් ගත්තොත් මේ සමීකරණය දුන්නා මම දන්නේ නැහැ හැබැයි ඊළඟ අවුරුද්දේ එක්සෑම් එකේ සමීකරණ දෙයිද නැද්ද කියලා. නමුත් කොහොමද හොඳයි සමීකරණේ පාඩම් කරන් යනවා නම් අද අන්තිමට තිබෙ එක්සෑම් හැම එකේ මේ සමීකරණය දුන්නා. මේ තමයි ආයෝජන කලඹක අවදානම හොයන සමීකරණය. RP කියලා කිව්වේ පෝර්ට්ෆෝලියෝ එකේ සම්මත අපගමනය WA වල වර්ගය weight of A වල වර්ගය A කියන වත්කමේ සම්මත අපගමනය එකතු කිරීම B කියන වත්කමේ බර තැබුවකය වැඩි කිරීම B කියන වත්කමේ සම්මත අපගමනය එකතු කිරීම දෙක A කියන වත්කමේ බර තැබුවකය B කියන වත්කමේ බර තැබුවකය A කියන වත්කමේ සම්මත අපගමනය B කියන වත්කමේ සම්මත අපගමනය සහ correlation AB මේ A සහ B කියන වත්කම් දෙකේ සහ සම්බන්ධතාවය. මෙන්න මේ ඒ වර්ගමූලය ගත්තොත් මෙන්න මේකට තමයි ආයෝජන කලඹක අවදානම හොයන සමීකරණය. තේරුණාද? මේ තමයි ආයෝජන කලඹක අවදානම හොයන සමීකරණය. ටිකක් ලොකුයි. පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. මේ weight of A කියලා කිව්වේ A කියන වත්කමේ ආයෝජනය කරපු කොටස ඒකේ වර්ගය ගන්න ඕනේ. මේ රයන් වගේ එකේ A කියලා කිව්වේ A කියන වත්කමේ සම්මත අපගමනය ඒකේ වර්ගය ගන්න ඕනේ. වර්ගය ගන්නවා කියන්නේ විචලතාවය. මේ කියන්නේ B කියන වත්කමේ කොටස මේ තියෙන්නේ B කියන වත්කමේ සම්මත අපගමනය ඒකේ වර්ගය තමයි ගන්න ඕනේ. AB කියන එක දන්නවා. AB දන්නවා. අන්තිමට මේ තියෙන්නේ සහ සම්බන්ධතාවය. මේ තියෙන්නේ සහ සම්බන්ධතාවය. අපි ඉගෙන ගත්තා සහ සම්බන්ධතාවය ධන එකත් ඍණ එකත් අතර අගයක් ගන්නවා කියලා නේද? මේක තමයි සමීකරණ. ටිකක් ලොකුයි නේද? මොනවා කරන්නද? ඉගෙන ගන්න එක්සෑම් එකේ නේද? පොඩ්ඩක් මේ සමීකරණේ බලා ගන්න.
එහෙනම් බලමු එක්සෑම් එකට ආපු ප්‍රශ්නයක්ම කරන්න. මට මතක නැහැ එක්සෑම් එක පොඩ්ඩක් බලමු. විනාඩි දෙකක් මේක ඕපන් වෙනකම්. විනාඩි දෙන්න ඕපන් වෙනවා පොඩ්ඩක් ඉන්ටර්නෙට් ස්ලෝ වගේ. මේක ඕනෙත් නෑ ඇත්තටම මම කටියට ෂෙයා කරා නේද? මෙහෙම එකක් හම්බුණාද නේ හැමෝටම? බලන්න ඕපන් වෙනකම්. මෙහෙම එකක් හම්බුණාද? past exam paper questions කියලා හම්බුණාද? හම්බුණාද නැද්ද? හම්බුණාද නැද්ද? මෙහෙම එකක් හම්බුණාද නැද්ද? මම තමයි හම්බුනේ නැත්නම් මම ආයෙ ෂෙයා කරන්නම් IBS වලදී කියලා. මෙහෙම එකක් හම්බුණාද නැද්ද? හම්බුණාද නැද්ද? ඉන්නව නේද කට්ටිය? හම්බුණාද මෙහෙම එකක්? හම්බුණාද නැද්ද? පොඩ්ඩක් කියන්නකෝ. හම්බුණාද නැද්ද? ඇහෙනවද මාව? මාව ඇහෙනව නේද? ඔව් සර්. මෙහෙම එකක් හම්බුණාද? past exam questions balance කියලා එකක් ෂෙයා කරලා. කරේ නැත්තම් කියන්න මම ෂෙයා කරන්නම්. හරි කමන්නේ. 2019 සැප්තැම්බර් ප්‍රශ්නයක් තියෙනවා. What is meant by efficient portfolio in relation to modern portfolio theory? කියන්නේ කාර්යක්ෂම ආයෝජන කලබක් යන කුමක්ද කියලා. මොකද උත්තරේ? අපි මොකද දන්නේ? මොකද කාර්යක්ෂම ආයෝජන කලබක් කියලා කියන්නේ? අපි ඉගෙන ගත්තා නේද? ප්‍රතිලාභය නිශ්චිත නම් අවදානම අඩුම එකකට එහෙම නැත්නම් අවදානම අඩුම නම් ප්‍රතිලාභයේ උපරිම එකට තමයි කාර්යක්ෂම ආයෝජන කලබක් කියලා කියන්නේ. ලකුණු දෙකක ප්‍රශ්නයක්. වෙනති හරිම ලේසියි. මෙන්න මේ ගාන තියෙනවා. ඒක ඇවිල්ලා තියෙන 2019 මාර්තු 3 වෙනි ගාන. මේ ගාන කියවලා ඒකේ දෙවෙනි කොටස අපි දන්නවනේ. තුන්වෙනි කොටස හදන්න බලන්න. අර මොදලේ අපේක්ෂිත ප්‍රතිලාභය ගණනය කරන්න කියලා කියනවා. මේ දීලා තියෙන තොරතුරු වලින් අපේක්ෂිත ප්‍රතිලාභය හොයන්න බලන්න. විනාඩි 3ක් විතර දෙන්නම්. දීලා තියෙන තොරතුරු කියවලා අපේක්ෂිත ප්‍රතිලාභය හොයන්න. මේක ඇවිල්ලා 2019 මාර්තු වල 3 වෙනි ප්‍රශ්න. මේ තමයි මේ එක්සෑම් ඉතිහාසයේ ආයෝජන කලඹ පාඩමෙන් ලකුණු 20ක ප්‍රශ්නයක් ආපු පළවෙනි අවස්ථාව.
පළවෙනි ප්‍රශ්නේ තමයි දේශීය මුදල් වෙළඳපොලේ දකින්න පුළුවන් ස්ථිර ආදායම් සුරකුම්පත් පහක් ලයිස්ට් ගත කරමු. මොනවද තියෙන්නේ ස්ථිර ආදායම් සුරකුම්පත්? ලංකාවේ වෙළඳපොල ගත්තොත් මොනවද තියෙන්නේ? ස්ථිර ආදායම් සුරකුම්පත් කියන්නේ පොලි අනුපාතයක නොවනස්ව හැමදාම එකම ආදායමක් ලැබෙන දෙයක් තියෙනවනේ. ඒකට අපි කියනවා ස්ථිර ආදායම් සුරකුම්පත් කියලා. උදාහරණ මොනවද තියෙන්නේ ලංකාවේ වෙළඳපොලේ? ලේසිම ලකුණු පහක් ගන්න පුළුවන්. මොකද උදාහරණ? නිශ්චිත පොලියක් හම්බ වෙන උපකරණ මොනවද තියෙන්නේ? දන්නේ නැද්ද මොකද? භාණ්ඩාගාර බෙල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ණය කර, වාණිජ පත්‍රිකා, තැන්පතු සහතික. මේවා නේද? ස්ථිර ආදායම් සුරකුම්පත් වල උදාහරණ. ඔය පහ ලිව්වනම් ලකුණු 5යි. කිසිම දෙයක් නැහැ. තප්පරයක්වත් නැහැ උත්තර ලියන්න නේද? ස්ථිර ආදායම් සුරකුම්පත් වල උදාහරණ තමයි භාණ්ඩාගාර බෙල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ණය කර, වාණිජ පත්‍රිකා, තැන්පතු සහතික. ඒ වගේ තමයි ස්ථිර ආදායම් සුරකුම්පත් වල තියෙන උදාහරණ. ඊළඟට කියනවා ආයෝජන කළඹ විවිධාංගීකරණය සහ ආයෝජකට ඇති වාසි සැකවින් පැහැදිලි කරන්න. ආයෝජන කළඹ විවිධාංගීකරණය කියන්නේ මොකක්ද? විවිධ වත්කම් පන්ති වල මුදල් ආයෝජනය කිරීම තමයි විවිධාංගීකරණය කියලා කියන්නේ. එතෙන්දී අපි ලියන්න පුළුවන් විවිධාංගීකරණය කිරීමේදී ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන වත්කම් පන්තීන් තමයි අපි එකතු කරන්න ඕනේ. මේකේ තියෙන වාසිය තමයි ආයෝජන කළඹක් සැකසීමෙන් විවිධාංගීකරණය කිරීමෙන් පද්ධතික නොවන අවදානම අවම කරගන්න පුළුවන්. ඉච්චරා ලියන්න ඕනේ. ඒක ලකුණු 5යි. දෙන්නටවත් ලකුණු 10ක් ගත්තා. එහෙනම් තුන්වෙනි කොටස ඔකට තනින් හදන්න බලන්නක් ගන්න. විනාඩි දෙකක් දෙන්නම් තනින් හදන්න. ඊට පස්සේ මම පෙක් කියලා දෙන්නම් හදන්න හැටි. හරි. කී දෙනෙක් හදුවද? කී උත්තරය ආව කීයද? කී දෙනෙක් උත්තරේ?
හරි කොහොමද හදන්නේ මේක? තොත් තර පූර්ණ සම්බන්ධතාවයක් කියලා කියනවා මේ වත්කම් දෙක එකතුව නේද? ඒක නම් වැඩක් නෑ ප්‍රතිලාභ හොයන්න හැබැයි ඒ බලමු ප්‍රතිලාභ වෙන සමීකරණය තමයි. ඒතර මේවගේ ගානක් දුන්නොත් ඉස්සර සමීකරණය ලියන්න return of portfolio සමානයි return of A වැඩි කිරීම weight of A then return of B වැඩි කිරීම weight of B. නම් මේක අපි එක වත්කමක් ගත්තොත් සිරාදන් සුරකුම්පත් ගත්තොත් ප්‍රතිලාභයේ 10%ක් තියෙනවා. 10% වැඩි කිරීම weight of A ඒ වලට දාලා තිනවා ස්ථිරාදායම් සුරකුම්පත් වලට සහ සමාගමේ කොටස් වල පිළිදෙන 70ක් 30ක් එනම් ස්ථිරාදායම් සුරකුම්පත් වල 70ක් දාලා තිනවා. B කියන වත්කම ප්‍රතිලාභය ගත්තොත් 16යි 16 වැඩි කරන්න ඕනේ 100ට 30. මේක තේරුණා නේද? කී දෙනෙක් උත්තරේ? කී දෙනෙක් උත්තරේ? 10 70 ඊට 107යි නේද? ගත්තොත් 7.8යි නේද? උත්තරේ ඇවිල්ලා 11.8යි. මේ උත්තරේ වල හැමෝටම මේ උත්තරයක් ආවද? මේ උත්තරයක් ආවද? ආවද නැද්ද? මේ උත්තරයක් ආවද නැද්ද? ආව නේද? හරි. ගොඩක් අය ඉන්න තියෙනවා. හරි. සමහරවිට මේ 8.4 ආවා. ඉන්න තියෙනවා. 8.4 ආවේ කොහොමද? කොතනද වැරදුනේ? කොතනද වැරදුනේ? ලේසියම කරන් තියෙන්නේ මොකද්ද? අදාළ ප්‍රතිලාභය ඊට අදාළ බර තෙරුවගෙන් වැඩි කරන්න තියෙන්නේ. 8.4ක් ආවේ කොහොමද හැමෝටම? 8.4ක් වෙන්න විදිහක් නැහැ නේද? මේ තමයි හදන විදිහ. වැරදිච්ච අය පොඩ්ඩක් බලා ගන්න. අදාළ ප්‍රතිලාභය ඊට අදාළ බර තෙරුවගෙන් වැඩි කරන්න තියෙන්නේ. හරිම ලේසි. හරි දැන් තමයි ප්‍රශ්නේ. නේද? ආයෝජන කරන්නේ අවදානම හොයන විදිහ. අවදානම හොයද්දිත් මාත් එක්ක හදමු ඒක නම් ඒක කලින් දන්නේ නැහැ නේ. ඉස්සෙල්ලා මේක මකමු. ඉස්සෙල්ලා සමීකරණය ලියාගමු. A වල වර්ගය A කියන එකේ සම්මත අපගමනය වර්ගය ගන්න ඕනේ. B කියන වර්ගයේ වර්ග වර්ගය B කියන වර්ගයේ විචලතාවය ඊට පස්සේ 2යි WB RA RB correlation AB මේ සම්පූර්ණ එකේ වර්ගමූලය ගන්න. හරි. එහෙනම් අපි දන්නවා A කියන එක අපි බලමු ස්ථිරාදායම් සුරකුම්පත් හැටියටත් B කියන එක කොටස් හැටියටත් ගමු. ඒතර A කියන එක අපි 70ක් දාලා අපි ප්‍රතිශත ලක්ෂ අයින් කළා ලියවිත ලේසි ටිකක් ගන්න හදන්න 0.7 වර්ගය මේක ඇවිල්ලා 0.1 sorry සම්මතව ගන්නේ 0.2යි සිරිස් එකෙන් 0.2යි කියන එක ප්‍රතිශත ලකුණු අයින් කරොත් ආයකට කිරීම weight of B මේක 0.3යි වර්ගයේ වැඩි කිරීම මේක 0.4යි සම්මත අපගමනය ඒකේ වර්ගය ගන්න ඕනේ එන්නට 2 වැඩි කිරීම 0.7 වැඩි කිරීම 0.3 වැඩි කිරීම 0.2 වැඩි කිරීම 0.4 වැඩි කිරීම පූර්ණ ප්‍රතිලෝම කියන්නේ ඍණ 1යි පූර්ණ ප්‍රතිලෝම කියන්නේ ඍණ 1යි කියන්නේ මෙන්න මේ සම්පූර්ණ එකේම වර්ගමූලය ගත්තොත් අපිට එන උත්තරය සුළු කරන්න බලන්න ඉතල වරහන් සුළු කරන්න එතකොට උත්තරය ගන්න පුළුවන් ඒවන්ගේ සමීකරණය දන්නවනම් අගය නිර්දේශ කරන්න තියෙන්නේ එක්සෑම් එකේ සමීකරණ දීලා තිබ්බ මෙතෙක් කල් තිබ්බ එක්සෑම්ස් වල වේදෝ මේ සැරේ දෙයි කියලා නේද මේ ආයෝජන කලඹ දිහා දැක්කොත් මේක අවදානමින් අඩු ආයෝජන කලඹද අවදානමින් වැඩි ආයෝජන කලඹද මේ ආයෝජන කලඹ සුදුසු වෙන්නේ අවදානම් දරන්න කැමති කෙනෙක්ටද අවදානම් දරන්න අකමැති කෙනෙක්ද එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් එක්සෑම් එකේ නේද දැන් මේ ආයෝජන කලඹ දිහා බැලුවාම මොකක්ද කියන්න පුළුවන් මේක සුදුසු වෙන්නේ අවදානම් දරන්න පුළුවන් කෙනෙක්ට අවදානම් දරන්න අකමැති කෙනෙක්ට
මොකක්ද කියන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්? එහෙම ප්‍රශ්නයක් කිව්වොත් මොකද උත්තරේ? මේ ආයෝජන කළඹ සුදුසු වෙන්නේ අවදානම් දරන්න කැමති කෙනෙක්ටද අවදානම් දරන්න අකමැති කෙනෙක්ටද? මොකක්ද කියන්න පුළුවන්? මේකෙන් වැඩිපුර ප්‍රමාණයක් දාලා තියෙන්නේ මොනවද? මේ ආයෝජන කළඹ ගත්තොත් වැඩිපුර මුදල් ප්‍රමාණයක් දාලා තියෙන්නේ මොකේද? මොනවද දාලා තියෙන්නේ? මෙහෙම ප්‍රශ්නයක් කිව්වොත් තනි වත්කම් හැටියට ගත්තොත් ස්ථිරාදාම සුරුකුම්පත් සහ කොටස් වෙන්වෙන්ව ගත්තොත් වැඩිම අවදානමක් තියෙන්නේ මොකේද? ස්ථිරාදාම සුරුකුම්පතුයි කොටසයි ගත්තොත් වැඩිම අවදානමක් තියෙන්නේ මොකේද? කොටස්. ඔව්. අවදානම් වරින්නේ මොකෙන්ද? සම්මත අපගමනේ නේද? සම්මත අපගමනේ වැඩිම තියෙන්නේ කොටස් වල පේන නැති. එහෙනම් වැඩිම අවදානමක් තියෙන්නේ කොටස් වල. ඒතර මේ ආයෝජන කළඹ හදද්දී වැඩිපුර මුදල් දාලා තියෙන්නේ මොනවද? කොටස් වලද බැඳුම් කරවලද? වැඩිපුර මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරලා තියෙන්නේ මොනවද? වැඩිපුර මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරලා තියෙන්නේ බැඳුම් කරවල නේද? 70%ක්ම දාලා තියෙන්නේ බැඳුම් කරවල. එහෙමනම් බැඳුම් කර කියනවා බැඳුම් කරවල අවදානම් අඩුයි නේද? කොටස් වලට සාපේක්ෂව. එහෙමනම් මේක සුදුසු වෙන්නේ මොන වගේ ආයෝජකයෙක්ටද? අවදානම් දරන්න කැමති කෙනෙක්ටද අකමැති කෙනෙක්ටද? අකමැති කෙනෙකුට. අකමැති කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකට ක්ලාස් වෙන්න මොකද හැමදාම එකම වගේ ප්‍රශ්න අහන්නේ නැහැ නේද? පොඩ්ඩක් වෙනස් කරලා අහන්න පුළුවන්. එහෙනම් සුළු කරමු බලන්න මේක. 0.7 වර්ගය වැඩි කිරීම 0.2 වර්ගය. මොකද 0.7 වර්ගය වැඩි කිරීම 0.2 වර්ගය. වැඩි කිරීම 0.2 වර්ගය. බිඳුවයි 1.96ක් වෙනවා. මේ උත්තර හරිද කියලා බලන්න මම සුළු කරනවා. ඊළඟට 0.3 වර්ගය වැඩි කිරීම 0.4 වර්ගය. හරිනවා 0.144. මේ උත්තර අනිවාර්යයෙන්ම ඍණ වෙන්න ඕනේ. අපි දන්නවා මේ ඍණ අගයකින් වැඩි වෙන නිසා අනිවාර්යයෙන් මේ උත්තරේ ඍණ ගානක් එන්න ඉතින් එහා කැල්ල. දන්නවනේ ධන ඍණ වැඩි වෙනම උත්තරේ ඍණ කියලා නේද? ධන වැඩි වුණොත් ඍණ වැඩි වුණොත් ධන ඍණ වැඩි වුණොත් ඍණ නේද? උත්තරේ මතකයිනේ. ඒ මතකයි නේද? ඉගෙන ගත්ත 7 වසරේ විතර පන්තියේ නේද? එක වැඩි කිරීම 0.7 වැඩි කිරීම 0.3 වැඩි කිරීම 0.2 වැඩි කිරීම 0.4 මම මේ 0.4 0.3 0.7 කියලා ගන්නේ ප්‍රතිශත ලකුණ අයින් කරාම නේද? කිරීම තේරෙනවා ඍණ 0.0336 සුළු කළ බලන්න මේ උත්තර හරිද කියලා. මේ ටික එකතු වෙනවා 0.0 මේක වර්ගමූලය ගන්න ඕනේ. ඇත්තට අපි ගත්ත නෑ තාම 0.0.04 මේකේ වර්ගමූලය ගත්තොත් උත්තරේ එනවා 0.02 ප්‍රතිශත ලකුණක් හැරෙට හැරෙවොත් උත්තරේ එනවා 102යි කියලා නේද? මේ තමයි අපේ ආයෝජන කළඹේ අවදානම්. සුළු කරපෙරේ තේරුණාද? මේ වගේ උත්තරයක් ආවද? මගේ උත්තරේ හරිද? බලන්න හරිද කියලා. මගේ උත්තරත් වර්ධින්න පුළුවන් නේද?
හරි නේද මේ උත්තර ආව නේද? ආවද නැද්ද? හරි. ආවා කියලා මම හිතනවා. ආයෙ නැත්තම් මේ උත්තර ටික ලියාගෙන ගෙදරින් තනියෙන් සුළු කළ බලන්න මේ උත්තරේ නේද කියලා. ඒගොල්ලෝ මේකේ තියෙන මාකින් ස්කීම් එක දීලා තියෙන උත්තරේ වැරදි. ඒක බලන්න එපා. අපිට අපේ ප්‍රසන්ටේෂන් එක ගියොත් හරි විවිධ උත්තර ඇවිල්ලා තියෙනවා 0.336.19 හරි. අන්තිම උත්තරේ කොහොම හරි 102 තමයි එන්නේ. තනියෙන් හදලා බලන්න ඒ උත්තරේ එනවද කියලා. හරි ලියා ගන්න නැති කියලා මම හිතනවා උත්තරේ. ඊළඟට එන්න කලින් අන්තිමට තිබ්බ එක්සෑම් එකේ ආපු ප්‍රශ්න බලමු. අන්තිමට තිබ්බ එක්සෑම් එකේ ආපු ප්‍රශ්න තමයි මට තාම සිංහල පේපර් එක හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් තියෙන්නේ. තියෙනවා පස්වෙනි ගාන මේ අන්තිමට තිබ්බ එක්සෑම් එකේ ආයෝජන කලබක් තියෙනවලු ඇල්ෆා කියන සමාගමේ කොටස් 300ක් තියෙනවලු එක කොටසක වටිනාකම රුපියල් 10යි කියලා දීලා තියෙනවා. ඒ වගේම B කියන සමාගමේ කොටස් 50ක් තියෙනවලු එක කොටසක වටිනාකම රුපියල් 40යි කියලා දීලා තියෙනවා. එහෙනම් ඇල්ෆා වල කොටස් 300ක් තියෙනවා එකක වටිනාකම රුපියල් 10යි. B කියන සමාගමේ කොටස් 50ක් තියෙනවා එක කොටසක වටිනාකම රුපියල් 40යි. එමෙ කියනවා අපේක්ෂා කරනවලු A කියන සමාගමේ කොටසකට 8% ප්‍රතිලාභයකුත් B කියන සමාගමේ කොටස් වලට 13%ක ප්‍රතිලාභයකුත් අපේක්ෂා කරනවා. එහෙනම් අපේක්ෂිත ප්‍රතිලාභයන් දීලා තියෙනවා A වල 8%යි B වල 13%යි. අහන්නේ පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ ඔයාගේ ආයෝජන කලඹේ මුළු වටිනාකම හොයන්න කියනවා. පළවෙනි ප්‍රශ්නේ ආයෝජන කලඹේ මුළු වටිනාකම හොයන්න. ඊළඟට ආයෝජන කලඹේ බර තැබුවා ගැන හොයන්න කියනවා. ඊට පස්සේ කියනවා අපේක්ෂිත ප්‍රතිලාභය හොයන්න කියලා. යන්න බලන්න තනින්. වගේ කියනවා A කියන සමාගමේ කොටස් 300ක් තියෙන එක කොටසක වටිනාකම රුපියල් 10යි. B කියන සමාගමේ කොටස් 50ක් තියෙනවා එක කොටසක වටිනාකම රුපියල් 40යි. A වල අපේක්ෂිත ප්‍රතිලාභය දීලා තියෙනවා. B වල අපේක්ෂිත ප්‍රතිලාභය දීලා තියෙනවා. අහන්නේ වාගේ ආයෝජන කලඹේ මුළු වටිනාකම කීයද? A සහ B වල බර තැබුවා ගැන කීයද? ඊට පස්සේ යනවා ආයෝජන කලඹේ ප්‍රතිලාභය කීයද කියලා. හදන්න බලන්න හරිම ලේසි. විනාඩියක් දෙන්න හදන්න බලන්න. කරලා තියෙනද එක්සෑම් එකේ එන ගණන් කොච්චර ලේසිද කියලා නේද? මේක නම් හැමෝටම ලකුණු 5ක් වගේ තිබ්බා එක්සෑම් එක ලියපු එක. ඉස්සෙල්ලාම කියන්නේ ආයෝජන කලබේ වටිනාකම කීයද? මේ දීලා තියෙන තොරතුරු වලින් ආයෝජන කලබේ වටිනාකම කීයද? කීයද ආයෝජන කලබේ වටිනාකම? කොහොමද ආයෝජන කලබේ වටිනාකම හදන්නේ? කොත් මේක ලියාගත්තනේ හොම නේද මේ උත්තර ටික? මේක yes කරොත්
බලමු ආයෝජන කළඹ වටිනාකම හොයන්න. ඒ කියන සමාගමේ එක කොටසක වටිනාකම දීලා තියෙනවා රුපියල් 10ක්. ඒ වගේ කොටස් 300ක් තියෙනවා. B කියන සමාගමේ එක කොටසක වටිනාකම ඇවිල්ලා රුපියල් 40යි. ඒ වගේ කොටස් 50ක් තියෙනවා. එහෙනම් A වල මුළු ආයෝජන තියෙන රුපියල් 3000ක්. B වල මුළු ආයෝජන තියෙන රුපියල් 2000ක් නේද? එහෙනම් මුළු ආයෝජනය වෙලා රුපියල් 5000. හරිම ලේසි. මේ උත්තරය අවල්. දැන් පළවෙනි උත්තරය. ආයෝජන කළඹේ වටිනාකම රුපියල් 5000. තේරුණාද? රුපියල් 10 බැගින් කොටස් 300ක් තියෙනවා. රුපියල් 40 බැගින් කොටස් 50ක් තියෙනවා. එහෙනම් මුළු වටිනාකම හොයන්න වැඩි කරලා ගන්න තියෙනවා. මේක අපේට තේරුණාද? තේරුණාද නැද්ද? මේක අපේට තේරුණාද? තේරුණා නේද? අපේට තේරුණා නේද හැමෝටම? හරි. හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊළඟට බලමු බරතේ භෝගයන්. ඒතර A වල බරතේ භෝගය කොච්චරද? රුපියල් 5000න් 3000ක් A වල ආයෝජනය කරලා තියෙනවා. වගේම 5000න් 2000ක් B වල ආයෝජනය කරලා තියෙනවා. දැන් බරතේ භෝගය වෙන විදියට. දැන් තුන පහෙන් බෙදුවම කීයද උත්තරය? 60ක් නේද? 60යි තියෙන 60යි. ඔව්. එහෙනම් ප්‍රතිශතයක් කියලා ගත්තොත් මේක සීන් වැඩි කරන්න පුළුවන් ප්‍රතිශත ලකුණ හොයන්න ඕන නිසා එහෙනම් මෙතන 60ක් තියෙනවා. මෙතන 140ක් තියෙනවා. මේක තමයි බරතේ භෝගය. දැන්ටම ලකුණු 3ක් අරගෙන ඉවරයි ප්‍රශ්න. හරිම ලේසි. බරතේ භෝගයෙන් හොයාගත්ත දැන් මුළු ආයෝජන කළේ වටිනාකම හෙව්වා. ඊළඟට කියනවා අපේක්ෂිත ප්‍රතිලාභයන් දීලා තියෙනවා නේද? ඒක භාවිතා කරලා අපේක්ෂිත ඉපම හොයන්න කියනවා ආයෝජන කළේ. ආයෝජන කළේ අපේක්ෂිත ඉපම හොයන්නේ කොහොමද? ඒත් අර සමීකරණයට ගියොත් ආයෝජන කළඹක ප්‍රතිලාභ වෙන සමීකරණය තමයි return of a portfolio සමානයි weight of A into return of A then weight of B into return of B. ඉගෙනගත් අපි හොයාගත්තා 60ක් අපි ආයෝජනය කරලා තියෙන A කියන සමාගමේ නේද? එහෙනම් 60 ප්‍රතිශත ලකුණ අයින් කරගන්න තියෙන ලේසි ගණන. දශම 60ක් කියන දශම 6 කියන එක නේ. දශම 6 වැඩි කිරීම A වල ප්‍රතිලාභය තියෙනවා 108ක් නේද? 0.08. B වල අපි ආයෝජනය කරන 140ක් කියන්නේ දශම 4යි කියන එක. B වල ප්‍රතිලාභය ඇවිල්ලා 113යි. කියන්නේ 0.13යි. එනවා අපේක්ෂිත ප්‍රතිලාභය. කීයදෙන්නේ? දශම 6 වැඩි කිරීම දශම 0.8. දශම 6 වැඩි කිරීම දශම 0.8 කියන්නේ 0.04ට එකතු කිරීම දශම 4 වැඩි කිරීම දශම 13 0.05යි දෙකයි මේ දෙක එකතු කරගන්න වෙන දශම 1ක් ඒ කියන්නේ උත්තරේ 110යි. ඒ තමයි ආයෝජන කළේ අපේක්ෂිත ප්‍රතිලාභය. අදාළ ප්‍රතිලාභය දාල බරතේ භෝගයෙන් වැඩි කරන්න තියෙනවා. මේක තේරුණාද හැමෝටම? තේරුණාද නැද්ද? තේරුණා නේද? ලකුණු 5ක් ගත්තා අපි දැන්. හරි. ඊළඟට අහනවා ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ මේ දින මාකින් ස්කීම් එක ඊළඟින් අහනවා suppose firm A alpha share price goes up to 12 and firm beta share price falls to 36. What is the new value of portfolio? අහනවා alpha කියන සමාගමේ කොටස් මිල ගණන් රුපියල් 12ක් දක්වා වැඩි වෙනවා.
ඒ වගේම බීටා කියන සමාගමේ කොටස් මිල ගණන් 36 දක්වා අඩු වෙනවා. කලින් කිය තිබ්බේ 40 තිබ්බ එක 36 වෙනවා. 10 තිබ්බ එක 12 වෙනවලු. එහෙමනම් දැන් අහනවා දැන් ආයෝජන කලඹේ වටිනාකම කීයද කියලා. new value of portfolio කියන ආයෝජන කලඹේ වටිනාකම කීයද? return එක කීයද කියලා අහන්න. ඊළඟට අහන ආයෝජන කලඹේ වටිනාකම කීයද? return එක කීයද කියලා අහන්න. ඒක කොහොමද අද? දැන් වටිනාකම හොයන්න හරියම ලේසි නේද? මොකද කරන්න තියෙන්නේ? වටිනාකම හොයද්දී ඉස්සලා වගේමයි අපිකට ඒ ගත්තොත් කොටසක වටිනාකම 12යි. ඒ වගේ කොටස් තිබ්බා. කොටස් ගාන වෙනසක් වුණේ නැහැ නේද? වෙනස් වුණේ කොටසක වටිනාකම විතරයි. 12 ගාන 300ක් තියෙනවා. B ගත්තොත් දැන් වටිනාකම 36යි. 36 ගානේ 50ක් තියෙනවා නේද? එච්චරයි. තරත් 0.0යි 3.26යි 3600යි. බිඳුවයි වසරක් 3ක් ඉතුරුයි 1800යි. එහෙනම් දැන් වටිනාකම 5400. දැන් ආයෝජන කළ වටිනාකම රුපියල් 5400. එළිම ලේසි නේද? දැන් ආයෝජන කළ වටිනාකම 5400යි. රිටර්න් එක හොයන්න කිව්වොත් අපිට හොයන්න තියෙන්නේ හරියම ලේසි 5400 අවසාන වටිනාකම ආරම්භයේ තිබ්බ 5000ක් නේද? අතරමැදි මුදල් ප්‍රවාහයන් තිබ්බේ නැහැ. මේක බෙදීම 5000. මේක පොත් වෙනවා රිටර්න් එක කොච්චරද කියලා ගන්නත් 100 වැඩි කරන්න ඕනේ. එතකොට 400 බෙදීම 5000 වැඩි කිරීම 100ක් එක්කනවා. මේ තමයි ප්‍රතිලාභය වෙන්නේ. අපි එකත් ඉගෙන ගන්න සමීකරණය නේද? 400 බෙදීම 5000 වැඩි කිරීම 100. ඒ වගේ ප්‍රතිලාභය විල 100ට 8. අලුත් වටිනාකම 5400යි. ඉස්සෙල්ලා 5000ක් තිබ්බා. එහෙනම් end value එක 5400යි. beginning value එක 5000යි. එහෙනම් 5400න් 5000ක් අඩු කරලා 5000න් බෙදන්න තියෙනවා. ඒතර එනවා උත්තර. මේ තියෙන වටිනාකම මේ තියෙන්නේ return එක පැටි. පැහැදිලිද නේද? ගාන හදපු පැටි. ලකුණු 10ක් ලේසියෙන්ම ගන්න තිබ්බනේ මේ ප්‍රශ්නේ. තේරුණාද මේ හදපු පැටි? තේරුණාද නැද්ද? තේරුණා නේද මට? ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ briefly explain efficient frontier with reference to portfolio management. ආයෝජන කළමනාකරණය සම්බන්ධයෙන් අහන්නේ කාර්යක්ෂම ආයෝජන කළමක් යන කුමක්ද කියලා අහන්න. මොකද කාර්යක්ෂම ආයෝජන කළමක් කියලා කියන අපි ඉගෙන ගත්තා. මොකද අවදානම නිශ්චිත නම් ප්‍රතිලාභය උපරිම වෙන එකට එහෙම නැත්නම් ප්‍රතිලාභය නිශ්චිත නම් අවදානම අවම වෙන එකට තමයි අපි කිව්වේ කාර්යක්ෂම ආයෝජන කළමක් කියලා. අපි ඉගෙන ගත්ත මතකද නේද? ඒකේ ඉවර ලකුණු 5යි. passive active management අපි අසුට්ටෙන් කතා කරමු. අපි ආයෙත් අපේ presentation එකට ගියොත් ඊළඟට තියෙනවා ලාභදායී ආයෝජන කළමක් සැකසීමේ පියවර. ඉස්සලාම දැන් හිතමු ඔයා ෆන්ඩ් මැනේජර් කෙනෙක් කියලා. ඔයා අනිත්‍යගේ මුදල් කළමනාකරණය කරන කෙනෙක්. ඔයාට ක්ලයන්ට් කෙනෙක් ආවොත් ඒ ක්ලයන්ට් සුදුසු ආයෝජන කළමක් ඔයා තෝරලා දෙන්න ඕනේ. ඒතර සුදුසු ආයෝජන කළමක් සකසද්දි මෙන්න මේ ටික තමයි අවධානය යොමු කරන්න ඕනේ. ඉස්සලාම අදාළ පුද්ගලයාට ගැළපෙන වත්කම් වෙන් කිරීමක් තීරණය කරන්න ඕනේ. ඒ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් ඉස්සලා බලන්න ඕනේ මෙයාට අවදානම් දැරීමේ තියෙන හැකියාව. සමහරුන්ට අවදානම් දැරීමේ හැකියාව වැඩි, සමහරුන්ට අවදානම් දැරීමේ හැකියාව අඩුයි නේද? ඒතර මේ අවදානම් දැරීමේ හැකියාව තීරණය වන එක සාධකයක් තමයි අදාළ පුද්ගලයාගේ මූල්‍ය තත්ත්වය, financial situation. එයාට හොඳ මූල්‍ය තත්ත්වයක් තියෙනවා නම් එයාට වැඩිපුර අවදානම් දැරීමේ හැකියාවක් තියෙනවා. එයාගේ මූල්‍ය තත්ත්වය එච්චරම හොඳ නැත්නම් එයාට අවදානම් දැරීමේ හැකියාව අඩුයි. ඒ වගේම ඔබේ වයස ගත්තොත් තරුණ පුද්ගලයෙක්ට අවදානම් දැරීමේ හැකියාව වැඩි. ඇයි තරුණ පුද්ගලයෙකුට අවදානම් දැරීමේ හැකියාව වැඩි? එයාගේ ආයෝජනයකින් පාඩු ලැබුවත් එයාට ඒ පාඩු ආවරණය කරගන්න කාලය තියෙනවා. කියන්නේ එයාට වයස තියෙනවානේ. තවදුරටත් රස්සාවක් කරලා හරි කොහොම හරි කරලා එයාගේ පාඩු ආවරණය කරගන්න එයාට කාලයක් තියෙනවා. නමුත් වයසක පුද්ගලයෙක් ගත්තොත් එයාගේ වයස වැඩි නිසා එයාට අවදානම් දැරීමේ තියෙන හැකියාව අඩුයි. ඊළඟට ආයෝජනය කිරීම තියෙන කාලය. ආයෝජනය කරන වැඩි කාලයක් තියෙනවා නම් වැඩිපුර අවදානම් දරන්න පුළුවන්. ආයෝජනය කරන තියෙන කාලය අඩු නම්
අවදානට දරන්න පුළුවන් අවදානම අඩුයි. එයාගේ අදාළ පුද්ගලයා තියෙන ප්‍රාග්ධන ප්‍රමාණය. ප්‍රාග්ධනය කියන්නේ සල්ලි තියෙන ප්‍රමාණය. වැඩිපුර සල්ලි තියෙනවා නම් වැඩිපුර අවදානමක් දරන්න පුළුවන්. සල්ලි අඩු නම් දරන්න පුළුවන් අවදානම අඩුයි. වගේම අනාගත ප්‍රාග්ධන අවශ්‍යතා. අනාගතේ ප්‍රාග්ධන අවශ්‍යතා වැඩි නම් අවදානම් දරන්න බෑ. අනාගත ප්‍රාග්ධන අවශ්‍යතා අඩු නම් අවදානම් දරන්න පුළුවන්. මේ සාධක ඔස්සේ තීරණය කරන්න ඕනේ අදාළ පුද්ගලයාගේ අවදානම් දැරීමේ තියෙන හැකියාව. හැකියාව වැඩි නම් අවදානම් වැඩි ආයෝජන කලබක් තෝරගන්න පුළුවන්. හැකියාව අඩු නම් අවදානම් අඩු ආයෝජන කලබක් තමයි තෝරගන්න වෙන්නේ. ඉස්සලා බැලුවා හැකියාව. ඊළඟට බලන්න කැමැත්ත. මම ඉස්සලා කිව්වා නේද? හැකියාවයි කැමැත්තයි කියන දෙකක්. සමහරවිට හැකියාව තිබ්බට කැමැත්ත නැති වෙන්න පුළුවන් නේද? සමහර වෙලාවට කැමැත්ත තිබ්බට හැකියාව නැති වෙන්න පුළුවන්. ඒ දෙකම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නිසා ඊළඟ දේ තමයි කැමැත්ත. කැමැත්තත් බලන්න සමහර අවදානම් දරන්න කැමති, සමහරු අවදානම් දරන්න අකමැති නේද? ඒ අනුව තමයි එකක් තීරණය කරන්න ඕනේ. මේ තමයි ආයෝජන කළම සැකසීමේ පියවර ඉස්සලා බලන්න ඕනේ. අවදානම් දැරීමේ තියෙන හැකියාව ඊට පස්සේ බලන්න ඕනේ. හැකියාවට පස්සේ කැමැත්ත. මේ දෙකම දිහා බලලා තමයි සුදුසු ආයෝජන කළමක් තීරණය කරන්න ඕනේ. දැන් අපි දන්නවා අවදානමයි ප්‍රතිලාභය අතරින් සම්බන්ධතාවය high the risk high the return නේද? අවදානම් වැඩි නම් ප්‍රතිලාභය වැඩි, අවදානම් අඩු නම් ප්‍රතිලාභයත් අඩුයි නේද? අපි දන්නවනේ. ඊළඟට තියෙනවා capital asset pricing model කියලා සමීකරණයක් තියෙනවා. මේකට අපි කියනවා ප්‍රාර්ථනවත්කම් මිල කිරීමේ ආකෘතිය කියලා. මේක ඇවිල්ලා තියෙන්නේ ආප්වැඩි එච්චරම එක්සෑම් වල වැදගත් වෙන්නේ මම පොඩ්ඩක් පෙන්නන්න. මේකදී අපි ගන්නේ මේ පැත්තේ ප්‍රතිලාභය ගන්නවා, මේ පැත්තේ ගන්නවා බීටා කියන එක. බීටා වලින් මනින්නේ පද්ධතික නොවන අවදානම. බීටා වලින් මනින්නේ පද්ධතික අවදානම. දැන් මතක තියාගන්න බීටා වලින් මනින්නේ පද්ධතික අවදානම. පද්ධතික අවදානම කියලා කිව්වේ මොකද්ද? අපි අවදානම කොටස් දෙකකට බෙදුවා නේද? එකක් පද්ධතික නොවන අවදානම, අනිත් එක පද්ධතික අවදානම හැටියට කොටස් දෙකකට බෙදුවා. පද්ධතික අවදානම කියලා කිව්වේ සියලුම ආයතන වලට පොදුවේ බලපාන අවදානම තමයි පද්ධතික අවදානම කියලා කිව්වේ. ඒක මනින්නේ මේ බීටා කියන එක. මුළු අවදානම මනින්නේ මොකෙන්ද? බීටා වලින් මනින්නේ පද්ධතික අවදානම නම් මුළු අවදානම කිව්වේ පද්ධතික සහ පද්ධතික නොවන අවදානම දෙකේම එකතුව මුළු අවදානම මනින්නේ මොකෙන්ද? අපි චෙක් කරලා කතා කරේ මුළු අවදානම ගැන. මුළු අවදානම එන්නේ මොකෙන්ද? මුළු අවදානම මනින්නේ මොකෙන්ද? බීටා වලින් පද්ධතික අවදානම නම් මුළු අවදානම ගණනය කරන්නේ මොකෙන්ද? මෙතෙක් කළා අපි හිතුවේ මොකද්ද? සම්මත අපගමන. එහෙනම් මුළු අවදානම ගණනය කරන සම්මත අපගමනයෙන් එකෙන් කැලලක් වුණ පද්ධතික අවදානම ගණනය කරන්නේ බීටා කියන එක භාවිතා කරලා. එතකොට මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත efficient frontier කාර්යක්ෂම ආයෝජන කලම. ඊළඟට මේ කාර්යක්ෂම ආයෝජන කලඹ යා කරලා රේඛාවක් ඇන්දොත් මෙතන අපි තියෙනවා risk free rate එක. මෙන්න මේ රේඛාවක් ඇන්දොත් මෙන්න මේ රේඛාවේ සමීකරණය තමයි මේ CAPM කියලා කියන්නේ. මේක තමයි CAPM එන විදිහ ප්‍රාග්ධනවත්කම් මිල කිරීමේ ආකෘතිය එන විදිහ තමයි මේ තියෙන්නේ. ඒක එක්සෑම් එකේ ඇත්තට වැදගත් වෙන්නේ නැහැ. මම නිකන් ඔකට දැන ගැනීම සඳහා විතරයි කිව්වේ. හැබැයි මතක තියාගන්න බීටා වලින් මනින්නේ පද්ධතික අවදානම, සම්මත අපගමනයෙන් මනින්නේ මුළු අවදානම. එතකොට මේ සමීකරණය ගත්තොත් රිටර්න් එක කියන අපේක්ෂිත ප්‍රතිලාභය කියලා කියන්නේ risk free rate එක ධන beta rm minus rf. මේ සමීකරණයත් එක්සෑම් එකට ඉතාම වැදගත්, අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනෙමයි. මේකට තමයි මේ CAPM සමීකරණය කියලා කියන්නේ. CAPM කියලා කිව්වේ ප්‍රාග්ධනවත්කම් මිල කිරීමේ ආකෘතිය කියන්නේ මෙන්න මේ සමීකරණයට. මේකේ RF කියලා කිව්වේ risk free rate එක. අවදානමෙන් තොර පොලි අනුපාතිකය. කාටද අවදානමෙන් තොර පොලි අනුපාතිකයක් තියෙන්නේ? මම කිව්වා බැඳුම් කර පාඩුවේ. කාටද තියෙන්නේ? කවුරු නිකුත් කරන බැඳුම් කර වලට අවදානමෙන් තොර පොලි අනුපාතයක් තියෙන්නේ? කවුරු නිකුත් කරන බැඳුම් කර වලට? අපි කිව්වා. රුපියල් කරන කියන්නේ කිසියම් රටක් තම දේශීය මුදල් ඒකකයෙන් බැඳුම් කරයක් නිකුත් කරොත් ඒවට කියනවා risk free bonds කියලා. ඒ risk free කියලා කියන්නේ සල්ලි නැති වුණොත් සල්ලි අච්චු ගහලා හරි ඒ බැඳුම් කර වලට සල්ලි ගෙවන්න පුළුවන්. ඒත් මේ risk free ටික තියෙන්නේ ආණ්ඩුව නිකුත් කරන බැඳුම් කර වලට. දැන් බීටා කියන එක ඉගෙන ගත්තා. බීටා කිව්වේ මොකද්ද? පද්ධතික අවදානම. RM කියලා කිව්වේ වෙළඳපොළ ප්‍රතිලාභය. return of the market තමයි RM කියලා කිව්වේ.
ඊළඟට මෙන්න මේ කැලේ විතරක් ගත්තොත් මෙන්න මේ කොළ පාටින් ලකුණු කරන ටික විතරක් ගත්තොත් ඒකට අපි කියනවා අවදානම් වාරිකය කියලා. අවදානම් වාරිකය. රිස්ක් ප්‍රීමියම් කියලා කියන එක ඇලට විතර. ඒකත් මතක තියාගන්න එක්සෑම් එකේ මේ බීටා RM අඩු කිරීම RF නොදී කෙලිම අවදානම් වාරිකය දෙන්න පුළුවන්. ඒතර අවදානම් වාරිකය දුන්නොත් ඒක කෙලිම රිස්ක් ෆ්‍රී රේට් එකට එකතු කරන්න තියෙනවා. අවදානම් වාරිකය කියන්නේ මොකද්ද? බීටා වරහන් තුල තියෙන RM minus RMS RF කියන මේ සම්පූර්ණ කැලේ ගත්තොත් ඒකට අපි කියනවා අවදානම් වාරිකය නැත්නම් රිස්ක් ප්‍රීමියම් එක කියලා. මේකෙන් එන්නේ මොකද්ද? අපේක්ෂිත ප්‍රතිලාභය. ආයෝජකෙක් අපේක්ෂා කරන ප්‍රතිලාභයක්. ඒ කියන්නේ අවදානමක් දැරීම සඳහා එයා අපේක්ෂා කරන ප්‍රතිලාභය. දැන් හිතමුකෝ සාමාන්‍ය පුද්ගලෙක් හිතමු බැඳුම් කර එක ආණ්ඩුව නිකුත් කරන බැඳුම් කර එක ආණ්ඩුව නිකුත් ට්‍රෙෂරි බිල් එකක් කියමු. ට්‍රෙෂරි බිල් එකේ ප්‍රතිලාභය 10%යි. තුමු ෂෙයා එක මොකක් හරි සමාගම කොටසක් ගත්තොත් ප්‍රතිලාභයක් 10%යි. වා තාර්කික ආයෝජකයෙක් නම් ඔයා මේ කොටස් වල ආයෝජනය කරනවා. වා තාර්කික ආයෝජකයෙක් නම් ඔයා මේ කොටස් වල මුදල් ආයෝජනය කරනවා. ට්‍රෙෂරි බිල් වල 10%ක් හම්බ වෙනවා. ෂෙයා එක ආයෝජනය කරොත් 10%ක් හම්බ වෙනවා. වා තාර්කික ආයෝජකයෙක් නම් ඔයා කොටස් වල මුදල් ආයෝජනය කරනවද නැද්ද? නෑ. නෑ. ඇයි ඒ? ෂෙයාස් වල අවදානම් වැඩි නේද? අපි ඉගෙන ගත්තා ප්‍රතිලාභය නිශ්චිත නම් අවදානම් අඩු එකේ මුදල් ආයෝජනය කරන්න ඕනේ කියලා. එහෙනම් අපි ආයෝජනය කරන්නේ ට්‍රෙෂරි බිල් වල. එහෙමනම් ඔයා කොටස් වල ආයෝජනය කරන්න පොළඹවන්න ඕන නම් අඩුම ගානේ වාට 10%ට වඩා වැඩිපුර කීයක් හරි දෙන්න වෙනවා නේද? නේද? මේ වැඩිපුර දෙන එක තමයි මේ අවදානම් වාරිකය කියලා කියන්නේ. අවදානම් වාරිකය කියන්නේ දැන් ෂාවස් වල ආයෝජනය කරනවා කියනවා වැඩිපුර අවදානමක් දරනවා. ඒ දරන අවදානමට සරිලන ප්‍රතිලාභයක් දෙන්න ඕනේ. එහෙම කරොත් විතරයි මුදල් ආයෝජනය කරන්නේ. ඒ වැඩිපුර දෙන ප්‍රමාණය තමයි මේ කියන්නේ අවදානම් වාරිකය කියලා. මම හිතනවා දැන් පැහැදිලි ඇති කියලා. මෙන්න මේ සමීකරණයත් එක්සෑම් එකට ඉතාම වැදගත්. අර මං කියන්නේ අර weighted average cost of capital හොයන ගානක් එනවා කියලා බරතබු ප්‍රාග්ධන පිරිවැය. මේ බරතබු ප්‍රාග්ධන පිරිවැය ගාන හදද්දී මෙන්න මේ සමීකරණය භාවිතා වෙනවා. අපි බලමු අන්තිම දවසේ ක්ලාස් එකේ ඔය ගණන් ටිකක් හදන්න. මෙතන අපේ සමීකරණය අපි ඉගෙන ගත්තා. අපි ඉගෙන ගත්තා බීටා කියන්නේ මොකක්ද කියලා. බීටා වලින් මනින්නේ පද්ධතික අවදානම. බීටා නිර්වචනය කරොත් අපිට නිර්වචනය කරන්න පුළුවන් බීටා නිර්වචනය කරොත් බීටා සමානයි බීටා කියලා කියන්නේ වෙළඳපොළ වෙනස් වීම වලට වත්කම දක්වන සංවේදීතාවය. කියන්නේ වෙළඳපොලේ ප්‍රතිලාභ 100%කින් වෙනස් වෙනකොට අදාළ වත්කමේ ප්‍රතිලාභ කොච්චරකින් වෙනස් වෙනවද කියන එක තමයි බීටා වලින් මනින්නේ. මොකද බීටා වලින් මනින්නේ වෙළඳපොලේ ප්‍රතිලාභ වෙනස් වෙනකොට අදාළ වත්කමේ ප්‍රතිලාභ කොච්චරකින් වෙනස් වෙනවද කියන එක තමයි බීටා වලින් මනින්නේ. ඒතර මේ බීටා කියන එකේ අගය ගත්තොත් බීටා කියන එකේ අගය එකට වඩා වැඩි වෙන්න පුළුවන්. බීටා කියන අගය එකට වඩා අඩු වෙන්න පුළුවන්. වගේම බීටා කියන අගය එකට සමාන වෙන්න පුළුවන්. බීටා එකට වඩා වැඩි කියන එකේ තේරුම මොකක්ද? බීටා වලගේ එකට වඩා වැඩි කියන එකේ තේරුම මොකක්ද? බීටා වලගේ එකට වඩා වැඩි කියන එකේ තේරුම තමයි තිබුම් return of market, return of assets කියලා ගත්තොත් වෙළඳපොලේ ප්‍රතිලාභ 100%කින් වෙනස් වෙනකොට අදාළ වත්කමේ ප්‍රතිලාභ ඊට වඩා වැඩියෙන් වෙනස් වෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවක් තමයි බීටා එකට වඩා වැඩි කියලා කියන්නේ. කියන්නේ බීටා එකට වඩා වැඩි කියන්නේ අවදානම වැඩි කියන එක. ඒකත් මතක තියාගන්න. බීටා එකට වඩා වැඩි කියන්නේ අවදානම වැඩි කියන එක. කියන්නේ වෙළඳපොළ එකකින් වෙනස් වෙනකොට අදාළ වත්කමේ ප්‍රතිලාභයන් ඊට වඩා වැඩි ප්‍රමාණයකින් වෙනස් වෙනවා කියන එක තමයි එකෙන් කියන්නේ. බැරි වෙලාවට වෙළඳපොලේ ප්‍රතිලාභ පහළ ගියොත් ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් අදාළ වත්කමේ ප්‍රතිලාභ පහළ යනවා කියන එක තමයි මේකෙන් පෙන්වුම් කරන්නේ. අපි දැන් වෙළඳපොළ හැටියට සැලකන්නේ all share price index එක. උදාහරණයකට all share price index එක 100%කින් වෙනස් වෙනකොට අදාළ වත්කමේ මිල ගණන් 100%කට වඩා වැඩියෙන් වෙනස් වෙනවා නම් ඒකට අපි කියනවා බීටා එකට වඩා වැඩි කියලා. බීටා එකට වඩා අඩුයි කියන එක අනිත් පැත්ත. වෙළඳපොලේ ප්‍රතිලාභ එකකින් වෙනස් වෙනකොට ඊට වඩා අඩු ප්‍රමාණයකින් අදාළ වත්කමේ ප්‍රතිලාභ වෙනස් වෙනවා නම් ඒකට එතකොට අපි කියනවා බීටා එකට වඩා අඩුයි කියලා. ඒ වෙළඳපොලේ ප්‍රතිලාභ 100%කින් වෙනස් වෙනකොට අදාළ වත්කමේ ප්‍රතිලාභ 100%කට වඩා අඩු ප්‍රමාණයකින් වෙනස් වෙනවා නම් එතකොට අපි කියනවා බීටා එකට වඩා අඩුයි කියලා. එතකොට
අවදානම් පැත්තෙන් ගත්තොත් අවදානම අඩුයි. බීටා එකට වඩා අඩුයි කියන්නේ අවදානම අඩුයි කියන එක. කියන්නේ වෙළඳපොලේ 100%කින් වෙනස් වෙනකොට අදාළ වත්කම 0.5කින් වෙනස් වෙනවා නම්. ඒතර ඒ වගේ කර තමයි බීටා එකට වඩා අඩුයි කියන එකේ තේරුම. බීටා එකට සමානයි කියන්නේ වෙළඳපොල 100%කින් වෙනස් වෙනකොට අදාළ වත්කම 100%කින් වෙනස් වෙනවා නම් එතකොට අපි කියනවා බීටා 1යි කියලා. දැන් පැහැදිලි ඇති බීටා කියන්නේ මොකක්ද කියලා. එක්සෑම් එක අහලා තිබ්බා බීටා යනු කුමක්ද කියලා. ඒතර බීටා යනු කුමක්ද කියලා හෙවොත් මොකද්ද අපි ලියන්නේ? බීටා යනු පද්ධතික අවදානම ගණනය කරන ඒකකය. බීටා කියන්නේ වෙළඳපොලේ ප්‍රතිලාභ කිසියම් ප්‍රමාණයකින් වෙනස් වෙනකොට අදාළ වත්කමේ ප්‍රතිලාභ කොච්චරකින් වෙනස් වෙනවද කියන එක තමයි බීටා වලින් පෙන්වුම් කරන්නේ. බීටා වලගේ එකට වඩා වැඩි වෙන්න පුළුවන්, එකට වඩා අඩු වෙන්න පුළුවන්, එකට සමාන වෙන්න පුළුවන්. ප්‍රැක්ටිකලි ගොත් ලකුණු 5ක් ගන්න පුළුවන්. බීටා යන කොහොමද කියලා එක්සෑම් එකේ අහලා තිබ්බා. හරි. දැන් දන්නවා බීටා කියන්නේ මොකක්ද කියලා. ඊළඟට තියෙනවා strategic asset allocation, tactical asset allocation කියලා එකක්. ඊළඟට තියෙන passive management සහ active කියලා එකක් තියෙනවා. strategic asset allocation කියලා කියන්නේ දිගු කාලින තීරණයක්. කෙටි කාලින තීරණයක් නෙමෙයි, දිගු කාලින තීරණයක්. කියන වාගේ අනාගතයේ ආයෝජන අපේක්ෂා ප්‍රතිලාභ අපේක්ෂා මත නැත්නම් වාගේ ද්‍රවශීලතා අවශ්‍යතා මත වත්කම් පන්තින වල මුදල් ආයෝජනය කරන ප්‍රමාණය තීරණය කරොත් ඒකට තමයි strategic asset allocation එක කියලා කියන්නේ. ඒක දිගු කාලීන බලාපොරොත්තු මත තමයි තියෙන්නේ. උදාහරණයක් ඇටියට අනාගතයේ වාගේ අපේක්ෂාව මත වෙළඳපොළ අපේක්ෂාව වාගේ ද්‍රවශීලතාවය ප්‍රාග්ධන අවශ්‍යතා මත අපි හිතමු කොටස් වල 140යි බැඳුම් කරවල බොන්ස් වල 60යි කියලා තීරණය කරා කියලා. ඒතර එහෙම තීරණය කරොත් මේකට තමයි strategic asset allocation කියලා කියන්නේ. මේක දිගු කාලින තීරණයක්. tactical asset allocation කියලා කියන්නේ මේ strategic asset allocation එක කෙටි කාලිනව වෙනස් කරොත් ඒකට අපි කියනවා tactical asset allocation. එහෙම නැත්නම් තාර්කික වත්කම් වෙන් කිරීම කියලා. අපි හිතමු දිගු කාලිනව අපි හිතුවා 140 160යි කියලා තියාගන්නවා කියලා. නමුත් අපිට පේනවා මේ අවුරුද්දේ විතරක් කොටස් වල මිල ගණන් වැඩි වෙයි කියලා හිතනවා. එහෙමත් අපිට පුළුවන් මේ strategic asset allocation එක පොඩ්ඩක් වෙනස් කරලා shares වල 50යි bonds වල 50යි කියලා පොඩ්ඩක් වෙනස් කරා. මෙහෙම වෙනස් කරොත් මේකට අපි කියනවා tactical asset allocation කියලා. මේක කෙටි කාලින තීරණයක්. මේක තීරණය කරන වෙළඳපොළ ගමන් කරන දිශාව මත ඊට පස්සේ මේ අවුරුද්ද අවසානයේ අපව මොකද කරන්නේ? අපි ආපහු මේක back to normal ගේන්න ඕනේ. strategic asset allocation තමයි දිගු කාලීන වත්කම් වෙන් කිරීම. ඒක කෙටි කාලීනව වෙනස් කරොත් ඒකට අපි කියනවා tactical asset allocation. එහෙම නැත්නම් තාර්කික වත්කම් වෙන් කිරීම කියලා. දැන් පැහැදිලි ඇති මොකද්ද මේ strategic asset allocation සහ tactical asset allocation කියලා කියන්නේ. මේ දෙකේ වෙනස තමයි strategic asset allocation කියන්නේ දිගු කාලීන තීරණයක්. tactical asset allocation කියන්නේ කෙටි කාලීන තීරණයක්. වෙළඳපොළ වෙනස් වීම දිහා බලලා කෙටි කාලීනව strategic asset allocation එක වෙනස් කරොත් ඒකට තමයි tactical asset allocation කියලා කියන්නේ. ඊළඟට තියෙනවා active management සහ passive management කියලා එකක්. ඒකත් කතා කරමු. මොකද ඒකත් exam එකේ ගහුවා. අන්තිමට තිබ්බ exam එකේ ගහුවා passive management කියන්නේ මොකක්ද කියලා. අපි මුදල් ආයෝජනය කරද්දී මොකක් හරි මිනුම් දණ්ඩක් ඕනේ නේද? මොකක් හරි දිහා බලලා තමයි මුදල් ආයෝජනය කරන්නේ. මේ මිනුම් දණ්ඩට අපි කියන benchmark එකක් කියලා. හරිද? benchmark කියන වචනේ නේද? අපි මොකක් හරි මිනුම් දණ්ඩක් දිහා බලලා තමයි මුදල් ආයෝජනය කරන්න ඕනේ. අපි තුමු අපේ benchmark එක තමයි පිටු benchmark එක bond සම්බන්ධ benchmark එකක් තමයි තියෙන්නේ. ඒ bonds වල තියෙන benchmark එකේ තියෙනවා government bonds වලට 140 එකකුත් debentures වලට 160කුත් තමයි benchmark එක තියෙන්නේ. එහෙනම් passive management කියලා කියන්නේ මේ benchmark එකේ තියෙන විදිහටම මුදල් ආයෝජනය කරොත් ඒකට අපි කියනවා passive නැත්තම් ක්‍රියාකාරී නොවන අරමුදල් කළමනාකරණය කියලා කියන. passive කියන්නේ ක්‍රියාකාරී නොවන අරමුදල් කළමනාකරණය. ඒ කියන්නේ benchmark එකේ නැත්තම් මිනුම් දණ්ඩේ තියෙන විදිහටම මුදල් ආයෝජනය කරොත් ඒකට අපි කියනවා passive management කියලා. මිනුම් දණ්ඩේ තියෙනවා නම් government bonds වල 140යි debentures වල 160යි කියලා. ඒ ප්‍රතිශත ඒ විදිහටම භාවිතා කරලා මුදල් ආයෝජනය කරොත් ඒකට අපි කියනවා passive management කියලා. මේක විරුද්ධ දේ තමයි active කියන එක. active කියලා කියන්නේ benchmark එකේ මෙහිම තිබ්බට අපි ඒක පොඩ්ඩක් වෙනස් කරලා government වල 145කුයි
ඩිබෙන්චර්ස් වලට 55% වෙනස් කරොත් ඒකට අපි කියනවා ඇක්ටිව් මැනේජ්මන්ට් කියලා. ඒතර ඇක්ටිව් මැනේජ්මන්ට් වලදී කරන්නේ බෙන්ච්මාර්ක් එකේ තියෙන විදිහට නෙමෙයි වෙනස් කරන්නේ. බෙන්ච්මාර්ක් එකෙන් පොඩ්ඩක් වෙනස් කරලා මුදල් ආයෝජනය කරොත් ඒකට අපි කියනවා ඇක්ටිව් මැනේජ්මන්ට් කියලා. බෙන්ච්මාර්ක් එකේ විදිහට මුදල් ආයෝජනය කරොත් ඒකට අපි කියනවා පැසිව් මැනේජ්මන්ට් කියලා. බෙන්ච්මාර්ක් එකේ විදිහට ආයෝජනය නොකර වෙනත් විදිහකට ආයෝජනය කරොත් ඒකට අපි කියනවා ඇක්ටිව් මැනේජ්මන්ට් කියලා. හරි. ඔය ටිකත් දැනගත්තාම ඇති මේ පාඩමින්. ඒතර මේ පාඩමින් ඔය ටික තමයි වැදගත් වෙන්නේ. මේ පාඩම බොහෝ විට මෑතකදී එක්සෑම් වල ගත්තොත් වැදගත් වෙලා තියෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවද මේ පාඩම? මොන හරි ප්‍රශ්න තියෙනවද? හරි. ප්‍රශ්න නැත්තම් අපි අදට පන්තිය මෙතනින් නවත්තමු. ඊළඟ සතියේ අපි කතා කරමු ආයෝජන ඇල්කෝ කියන එක asset liability management වත්කම් වගකීම් කළමනාකරණය කියන පාඩම. මට හිතෙනවා මේ පාඩමේ ලකුණු 20ක ප්‍රශ්නයක් මේ සැරේ එක්සෑම් එකට අහයි. මොකද අන්තිමට තිබෙ එක්සෑම් එකේ එකෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා නැති නිසා අපි එකෙන් වුණත් ඊළඟ සතියේ සෙන්සුරාදා ක්ලාස් තියෙනවා. සෙන්සුරාදා 2:00ට සෙන්සුරාදා 3:00ට අපි මේ පාඩම කරමු. එහෙනම් දැන්ට අපි පන්තිය මෙතන නවත්තමු. මොන හරි ප්‍රශ්න තියෙනවද? මොන හරි ප්‍රශ්න තියෙනවද? හරි. එහෙම නැත්නම් පන්තිය මෙතන නවත්තමු. එහෙනම් good night. ඊළඟ සෙන්සුරාදා හම්බෙමු. මේ පාර පේපර් එකේ මාකින් එක දාන්න පුළුවන්. මගේ ඊමේල් එක තියෙනවද හැමෝම ගාව? මගේ ඊමේල් එක තියෙනවද? මගේ ඊමේල් එක තියෙනවද? ඊමේල් එක නැත්තම් මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එකට මට ඊමේල් එකක් එවන්න. ඒකට මම පේපර් එක ෂෙයා කරනවා. අන්තිමට එක්සෑම් එක පේපර් එක ෂෙයා කරන මාකින් සීමාවත් එක්ක මේකට ඊමේල් එකක් එවන්න. ඒ වගේම මෙන්න මේ ඊමේල් එක මතක තියාගන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පාඩම් කරද්දී මේකට ඊමේල් එකක් එවන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා මේකට ඊමේල් කරන්න. එක්සෑම් පේපර් එක අවශ්‍ය නම් මේකට ඊමේල් එකක් කරන්න ඕන ෂෙයා කරන්න. මාකේ ස්කේපත් ඉංග්‍රීසි මීඩියම් තියෙන්නේ. සිංහල පේපර් එක තාමට හම්බුන්නේ නැහැ. ඉංග්‍රීසි පේපර් එක මම ෂෙයා කරනවා කටයුත්ත එක්ක. හරි එහෙනම් පන්තියේ විතර නවත්තමු. Good night. Thank you.